ඉන්ඩක්ෂන් ට්‍රේනින් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියන පාඩම මේ පාඩම අද ඉවර කරනවා. ඊට පස්සේ හෙට ලෙක්චර්ස් නේ අනිද්දා උදේ කරන්නේ තව 6 වෙනි පාඩම. මේක 5 වෙනි පාඩම. මේකේ PDF එක දාලා තියෙන group එකට. ඉන්ඩක්ෂන් කියලා කියන්නේ ප්‍රේරණය කියන. ප්‍රේරණය කිව්වට තේරෙන්නේ නැහනේ. ඉන්ඩක්ෂන් කියලා කියන්නේ අපි යම් කිසි පුද්ගලයෙක්ව දැන් මුලින්ම ඕගනයිසේෂන් එකට කවුරු හරි එද්දී එයා ඕගනයිසේෂන් එක ගැන මුකුත් දන්නවද දන්නේ නැහැ. ඕගනයිසේෂන් එකේ තියෙන රූල්ස් ගැන රෙගියුලේෂන්ස් ගැන දන්නේ නැහැ. ඕගනයිසේෂන් එකේ ඉන්න ස්ටාෆ් එක ගැන දන්නේ නැහැ. ඒතර ඕගනයිසේෂන් එකේ යාට වැඩ කරන් තියෙන ඩිපාර්ට්මන්ට් එක කොහෙද තියෙන ඔය දේවල් ගැන දන්නේ නැහනේ. ඔන්න ඔය දේවල් ගැන අවබෝධයක් ලබා දීලා ඒ මනුස්සයව ඕගනයිසේෂන් එකට ෆැමිලියර් කරන ප්‍රොසෙස් එකට තමයි. ඒ කියන්නේ ෆැමිලියර් කරන අපි යාට ඔරියන්ටේෂන් එකක් වගේ දෙනවා කියන්නේ. අපිටත් ඔරියන්ටේෂන් එකක් තිබෙන සද්දයක. අන්න ඒ වගේ ඔරියන්ටේෂන් එකක් දීලා අපිව ෆැමිලියර් කරන එකට තමයි ඒ අදාළ ඕගනයිසේෂන් එකත් එක්ක ෆැමිලියර් කරන එකට තමයි අපි කියන්නේ මේ ඉන්ඩක්ෂන් කියලා. හරිද? එතන මෙතන ඉන්ඩක්ෂන් යටතේ they are made understood with regard to මෙන්න මේ දේවල් මේ දැනගන්න පුළුවන් ඉන්ඩක්ෂන් එක මගින්. හරිද? මොකක්ද දැනගන්න පුළුවන් ඕගනයිසේෂන් ෆිලොසොෆිස්. ෆිලොසොෆිස් කියලා කියන්නේ ඕගනයිසේෂන් එකේ දර්ශනය. හරිද? දර්ශනය දැනගන්න පුළුවන්ලු. ඒ වගේම goals objectives මොනවද policies මොනවද procedure එක කොහොමද organisation එකේ rules and regulations මොනවද ඔන්න ඔය දේවල් පිළිබඳ briefly දැනගන්න පුළුවන් මේ induction කියන process එකෙන්. ඒතකොට induction කියලා කියන්නේ ඒ අදාළ පුද්ගලයාම හරි ගන්නකො ෆයිනෑන්ෂල් මැනේජර් කියලා ෆයිනෑන්ෂල් මැනේජර් තනතුරට එන පුද්ගලයාව ඒ ෆයිනෑන්ෂල් මැනේජර් තනතුරේ මොනවද කරන්න තියෙන්නේ? ඒතකොට ඒ ඩිපාර්ට්මන්ට් එක කොහෙද තියෙන්නේ? යත් එක්ක වැඩ කරන ස්ටාෆ් එක කවුද? එතකොට එයාට පිළිපදින්න තියෙන rules and regulations මොනවද? ඔය දේවල් ගැන දැනුවත් කිරීම තමයි ඔරියන්ටේෂන් එකක් ලබා දීම තමයි මේ ඉන්ඩක්ෂන් කියලා කියන්නේ. හරිද? එතකොට මේ ඉන්ඩක්ෂන් එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ජෙනරල් ඉන්ඩක්ෂන් සහ ස්පෙෂල් ඉන්ඩක්ෂන් කියලා. ජෙනරල් ඉන්ඩක්ෂන් කියලා කියන්නේ introducing the new employer. අනිවාර්යෙන් new employer කෙනෙක් නෙන්නේ නේද? ඇතුළේ ඉන්න කෙනෙක් මේ ඉන්ඩක්ෂන් කරන්න දෙයක් නැහැ නේ. ඒ මිනිස්සු දන්නවනේ. මේ ඕගනයිසේෂන් එක ගැන. ඒතර අලුතෙන් ඒ අදාළ මොකද රැකියාවට බඳව ගන්න employer introducing the new employer to the organization settings. organization එකේ settings වල ඒ කියන්නේ organization එකට හඳුන්වලා දීම. කෙටිම කිව්වොත් සරලවම කිව්වොත් අලුතෙන් එන මිනිස්සයව මේ මොකද්ද ඕගනයිසේෂන් එකේ කරන්න තියෙන්නේ. එතකොට එයාගේ ඩිපාර්ට්මන්ට් එක කොහෙද? එතකොට ඒ දේවල් පිළිබඳව ඕගනයිසේෂන් එකේ policies procedures මොනවද? regulations මොනවද? එතකොට ඕගනයිසේෂන් එකේ objectives මොනවද? ඔය දේවල් ගැන හඳුන්වන ඒ කියන්නේ ඔය දේවල් කියලා දෙනවා මේ මිනිස්සයාට. හරිද? ඒක තමයි කියන්නේ මේ general induction කියලා. ඒ special induction කියලා කියන්නේ introducing the new employer to the job and the job environment. මේ ඕගනයිසේෂන් එකට හඳුන්වලා දීම. ඕගනයිසේෂන් එකේ objectives මොනවද? goals මොනවද? ඕගනයිසේෂන් එකේ ඇතුළේ පොදුවේ බලපාන rules and regulations මොනවද? ඔය දේවල් ගැන තමයි මෙතනදී අපි අලුතෙන් එන මනුස්සයර කියලා දෙන්නේ. අලුතෙන් එන මනුස්සයර job and job environment ඔය පිළිබඳව කියලා දෙන special induction එකේදී. එතකොට අපි ඒ යටතේ කියලා දෙනවා ඕගනයිසේෂනල් ඉන්ඩක්ෂන් එකකුත් කියලා දෙනවා. ඕගනයිසේෂන් එක ගැන ටිකකුත් කියලා දෙනවා. ඊට අමතරව ඩිපාර්ට්මන්ට් එක ගැන. ඒ කියන්නේ ඒ මනුස්ස දැන් ෆයිනෑන්ෂල් මැනේජර් නම් අයිති වෙන්නේ ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එකට. එතකොට ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එක ගැන කියලා දෙන්න ඕනේ නේ. එතකොට ජොබ් ඉන්ඩක්ෂන් කියලා කියන්නේ එයාගේ පෝස්ට් එක ෆයිනෑන්ෂල් මැනේජර්. ෆයිනෑන්ෂල් මැනේජර් විදිහට ඇවිල්ලා එයා මොනවද කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික මොනවද කියලා දෙන්න ඕනේ. හියුමන් ඉන්ඩක්ෂන් කියලා කියන්නේ එයා මේ මොකද ඕගනයිසේෂන් එකේ මෙම්බර්ස්ලාට හඳුන්වලා දෙන්න ඕනේ. මෙයා තමයි අලුත් ෆයිනෑන්ෂල් මැනේජර්. ඕගනයිසේෂන් එකේ ස්ටාෆ් එක හඳුන්වලා දෙන්න ඕනේ. ඔය දේවල් ටික කරන්න ඕනේ ස්පෙෂල් ඉන්ඩක්ෂන් එක යටතේ. ඒක තමයි කියලා කියන්නේ familiar to the job and the job environment. introduce කරන්නේ job එකට සහ job environment එකට. job environment එකට මෙන්න මේ ටික අදාළයි. හරිද? ඊට පස්සේ objectives of the induction එකේ objectives මොනවද කියලා බලනවා. To build the confident about the self and the organization within the new. මොකද්ද? දැන් හිතන්නකෝ අපි training එකට ගියානේ. අපිත් මේ මාස 3 training එකට ගියා. training එකට යන මුල් දවසේ නිකන්
හොල්මන් වගේනේ. අපි ගියා අපිව කවුරුත් අඳුරන්නෙත් නෑ. අපිට කවුරුත් කතා කරන්නෙත් නෑ. එහෙමනේ ගොඩක් තැන්වල මහා ලොකුවට ට්‍රේනින් ප්‍රොසීඩර් එක නැහැ. හරිද? සමහර තැන්වල තියෙනවා සමහර තැන්වල නෑ. හරිද? එතකොට අපි ගිහිල්ලා අපි එකපාරට ගියපු ගමන් අපිට කොන්ෆිඩන්ට් එකක් නෑනේ. අපිට සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් නෑ. එතන නිකන් මේ කිසිම කවුරුත් කතා කරන්නේ එහෙමනේ. එක්කෙනෙක් දෙන්නෙක් කතා කරනවා එහෙමනේ. එතකොට මේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක ගොඩ ඉගෙන ඒ මනුස්සයව අපහසුතාවයටපත් වෙනවා. දැන් අපි වුණත් අපහසුතාවයටපත් වුණානේ ඇත්තටම. මුල් කාලේ ගියාම අපිත් එක්ක කවුරුත් වැඩිය කතා කරන්නේ නැහැ. දන්න කීප දෙනෙක් විතරක් කතා කරනවා. අපි මේ ස්ටාෆ් එක ගැන දන්නෙත් නැහැ. අපි ඕගනයිසේෂන් එකේ ගැන බ්‍රීෆ්ලි දන්නෙත් නැහැ. ඔය විදිහටනේ. එතකොට අපිට කොන්ෆිඩන්ස් එක නැහැ. අපිට ගිහිල්ලා ප්‍රශ්නයක් කතා කරන්න බෑ. අපි අපේ දෙයක් අහන්න අපිට බයක් හිතෙනවා. මේ මොනා කියයිද බණීද දන්නෙත් නැහැ. මේ දේවල් අහලා අරකයි මේකයි කියලා. එන්නේ වගේ මේ ගැටලු වලට මුහුණ දෙන එක නවත්තන්න. හරිද? ඒ එම්ප්ලොයිව ඒ ජොබ් එකට සහ ඒ එන්වයරන්මන්ට් එකට ෆැමිලියර් කරන්නේ ඒ ගැටලු වලට මුහුණ දෙන එක නවත්තන්න. එතකොට එයාට ෆැමිලියර් වුණාම එයාට ගැටලුවක් නැහැ නේ යාළුවෝ වගේ ඉන්නේ. ස්ටාෆ් මෙම්බර්ස්ට ඕන දෙයක් අහන්න පුළුවන්. හරිද? ඒ වගේම එයාට තියෙන ජොබ් රෝල් එක ගැන දන්නවා. එයාගේ ඕගනයිසේෂන් එක ගැන දන්නවා. ඔන්න ඔය විදිහට ඒ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක ඇති කරන්න. හරිද? create the feelings of the මේ ඒක තමයි මේ කියව ගන්න හොඳේ. මේ කියන්නේ ඕගනයිසේෂන් එකේ මෙම්බර්ස් අතර සහසම්බන්ධය ඇති කරන්න. හරිද? ඒ කියන්නේ එයාලා ඒ කියන්නේ එකතු වෙලා වැඩ කරන එක දැන් අපි වුණත් අපි ගියාට පස්සේ අපිත් එක්ක කවුරුත් එකතු වෙලා මල්ලියා මේ ටික කරමු එහෙම කිව්වේ නෑනේ. ගොඩක් කට්ටිය එහෙම කියන්නේ නැතුව සමහර කට්ටිය එහෙම කියන්නත් ඇති. අඳුරන කට්ටිය ඉන්න තැන්වල නැත්තම් මේ බොහෝ විට එහෙම කියන්නේ ටිකක් කල් යනවා අඳුරගන්නේ කතා බහ කරලා ඊට පස්සේ ෆිට වුණාට පස්සේ ගැටලුවක් නැහැ. හරිද? එතකොට ෆිට වෙනකන් මේ ගැටලුවක් තියෙනවා. අන්නේ ගැටලුව මගහරවන්න තමයි මේ ඉන්ඩක්ෂන් ප්‍රොසීඩියර් එකේ ඔබ්ජෙක්ටිව් එකක්. හරිද? to familiarize the new employer with the job and the job environment. ඒ කියවනේ in the shorter period of time. දැන් අපි ඕගනයිසේෂන් එකට ගිහිල්ලා ඉන්ඩක්ෂන් ප්‍රොසීඩියර් එකක් ඒකේ නැත්තම් මොකද්ද වෙන්නේ? අපි ටිකක් කල් යනවා මේ මිනිස්සුත් එක්ක කතා කරලා මේ මිනිස්සුත් එක්ක ෆිට වෙන්න. ස්ටාෆ් එකත් එක්ක ෆිට වෙන්න, ඕගනයිසේෂන් එක ගැන දැනගන්න, එයාගේ ජොබ් රෝල් එක ගැන දැනගන්න, මොනවද එයාට කරන්න තියෙන දේවල් සහ නොකළ යුතු දේවල් කියලා. දැන් අපි ජොබ් එකට ගියාම අපි හිතන්නේ අපි අනික් අර තව කවුරු හරි සීනියර් කෙනෙක් හරි කවුරු හරි කියන එක්කෙනෙක් කරන වැඩ ඔක්කොම මං කරන්න ඕනි කියලානේ. අපි දන්නේ අපිට තියෙන ජොබ් රෝල් එක මොකද්ද? අපි කරන්න ඕනි දේවල් මොනවද? සමහරලාට ඒ කෙනා එයාගේ දේවලුත් අපිට කියලා කරව ගන්නවා. ඉතින් අපි දන්නේ නැහැ මොනවද කරන්න තියෙන්නේ කියලා. හරිද? එතකොට අපි දැනගන්න ඕන අපේ ජොබ් රෝල් එකට අපිට මොනවද කරන්න තියෙන්නේ. ඔන්න ඔය දේවල් පිළිබඳව ඉතාමත් කෙටි කාලයකින් දැනගන්න පුළුවන් අපිට මේ ඉන්ඩක්ෂන් එක කරනකොට. නැත්නම් අපිම ගිහිල්ලා අපිම ඔය ගැන හිතලා අපිම ඔය ගැන ඉගෙනගෙන ටිකක් කල් යනවා. ඔය දේවල් ගැන දැනගන්න. අඩුම සති 3ක් 4ක්වත් යනවා, මාසයක්වත් යනවා මේ ජොබ් එක සහ ජොබ් එන්වයරන්මන්ට් එකට ෆැමිලියර් වෙන්න. ඒ වුණාට මේ ඉන්ඩක්ෂන් එක තිබ්බොත් ඉන්ඩක්ෂන් ප්‍රොසීඩියර් එකක් තියෙනවා නම් ඕගනයිසේෂන් එකක ෂෝටර් පීරියඩ් එකකින් ෆැමිලියර් වෙන්න පුළුවන්. හරිද? To generate favorable attitudes within the new employer about peers. ඒක අරකම තමයි කියලා කියන්නේ. favorable attitudes කියලා කියන්නේ ගැළපෙන attitudes ගොඩ නගන්න. ඒ කියන්නේ ඕගනයිසේෂන් එකට සහ ස්ටාෆ් එකට ඉතුරු එම්ප්ලොයි දැන් අලුතෙන් ගියපු මිනිස්සයා ෆැමිලිය නෑ කියලා ඉතුරු වැඩ කරන ස්ටාෆ් එකේ මෙම්බර්ස්ලට කරදරයක් වෙන්න බෑනේ. හරිද? ෆැමිලිය නෑ කියලා හැමතිස්සෙම අහන්නත් බෑ. ඔය දේවල් තියෙනවනේ. හැමතිස්සෙම අහනකොට ඉතුරු කෙනාට කරදරයක්. හරිද? එතකොට අන්නේ ගැටලු මගහරවා ගන්න මේ ඉන්ඩක්ෂන් එක වැදගත් වෙනවා. ඉන්ඩක්ෂන් එක කරාම ආය අහන දෙයක් නැහැ නේ. එයා දන්නවා එයාගේ ජොබ් එක මොකක්ද? එයා ජොබ් එකේදී කරන්න ඕනේ මොනවද? ඕගනයිසේෂන් එක කොහොමද? ඕගනයිසේෂන් එකේ ඩිපාර්ට්මන්ට් එක. ඒතකොට මිනිස්සු ගැන සාමාන්‍යයෙන් දැනීමක් තියෙනවා. හොඳටම නෙවෙයි. සාමාන්‍යයෙන් දැනීමක් තියෙනවා. To assist the new employer to contribute the organization success more quickly. ඒ කියන්නේ ඒ දේවල් ඉතාමත් ඉක්මනින් දැන ගැනීම නිසා මේ මනුස්සයට ඉතාමත් ඉක්මනින් ඕගනයිසේෂන් එකට හැඩ ගැහෙන්න පුළුවන්. ඕගනයිසේෂන් එකේ ප්‍රොසීඩියර් එකට හැඩ ගැහෙන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් මේ මනුස්ස ඕගනයිසේෂන් එකේ ප්‍රොසීඩියර් එකට හැඩ ගැහුණා කියන්නේ ඒ මනුස්සයාට ජොබ් එක අල්ලලා ගිහිල්ලානේ හිතන. නැත්තම් අපිට ටිකක් කල් යනවා හැඩ ගැහෙන්න. ඒතකොට ඒ ගැටලුත් එක්ක සමහරලාට මිනිසුන්ට ඔය හැඩ ගැහිලා එපා. ඒ කියන්නේ ඒ දේවල් ගැන දැනගන්නකොටම ජොබ් එක එපා වෙලා ඉවරයි. හරිද? ඒ කියන්නේ එච්චරටම මිනිස්සුන්ගේ එක එක ඒවා අහලා කොහොම දැන් ඉන්ඩක්ෂන් ප්‍රොසීඩියර් එකක් තිබ්බනම් අහන්න දෙයක් නැහැ. කෙලින්ම අපිට කියලා දෙනවා මෙන්න මේ දේවල් මෙහෙමයි මෙහෙමයි කියලා වෙන්නේ ඕගනයිසේෂන් එක තුල. එතකොට අපිට
තියෙන්නේ ඒ අදාළ වැඩ එයා අපේ වැඩේ කරන්න විතරයි. හරි? එතකොට ඔන්න ඔය දේවල් තමයි ඉන්ඩක්ෂන් එකේ ඇඩ්වාන්ටේජ්. හරිද? මේවත් බෙනිෆිට්ස් ඉන්ඩක්ෂන් එකේ බෙනිෆිට්ස් අරවම තමයි මේ ඇඩ්වාන්ටේජ් බෙනිෆිට්ස් මේක ඔබ්ජෙක්ටිව්ස් මේක ඇඩ්වාන්ටේජ් විදිහට ගන්නත් පුළුවන් බෙනිෆිට්ස් විදිහට ගන්නත් පුළුවන්. දැන් හිතන්න ඉන්ඩක්ෂන් එකට ගියාම අපිට ලැබෙන වාසිත් මේවනේ. අපිට ඉතාමත් කෙටි කාලයක් තුල ඕගනයිසේෂන් එක දැනගන්න පුළුවන්. ඒතකොට අපිට කොන්ෆිඩන්ට් එක ගොඩ නැගෙනවා. ඒතකොට අපි ජොබ් එකට සහ ජොබ් එන්වයරන්මන්ට් එකට ඉතාමත් වේගෙන් ඉතාමත් කෙටි කාලයක් තුල ෆැමිලිය වෙන ඕම තමයි ඇඩ්වාන්ටේජ්. හරිද? මේව මහලුකොට මේ පාඩම් කරන් දෙන්නේ ඔබ්ජෙක්ටිව්ස් ටික මතක තියාගන්න සාමාන්‍යයෙන්. එතකොට ඔයාලට මේ බෙනිෆිට්ස් ලියන්න පුළුවන් මේ build self confidence ඔය සමානේව තියෙන්නේ low waste and accident කියලා කියන්නේ දැන් අපි ඕගනයිසේෂන් එකට දන්නේ නැතුව කියන්නේ ඕගනයිසේෂන් එක ගැන දන්නේ නැතුව අපේ ජොබ් එක ගැන දන්නේ නැතුව ඕගනයිසේෂන් එකට මුලින්ම ගියාම අපේ අතින් වෙන වේස්ටේජ් වැඩි වෙන්න පුළුවන් අපේ අතින් ඇක්සිඩන්ට්ස් වෙන්න පුළුවන් ඔය දේවල් අවම කරගන්න පුළුවන් අපිට අපේ ජොබ් රෝල් එක ගැන ඕගනයිසේෂන් එකේ ජොබ් එකේ එන්වයරන්මන්ට් එක ගැන ඩිපාර්ට්මන්ට් එක ගැන ඔය දේවල් ගැන මනා අවබෝධයක් තිබ්බොත් අපිට මේ දේවල් අඩු කරගන්න හරිද මේකෙම ගන්න කොටස් කල්ලා හරි මේකෙම ගන්න පුළුවන් build up self confidence අද create the feeling of belonging it is familiarize මේ ටිකම ගන්න පුළුවන් හරිද benefits වලටත් මේ තියෙන increase loyalty මෙතනක් තියෙනනේ මේ create loyalty ඔය දෙකම එකයි හරිද ඔය මේ ටික කියව ගන්න එතකොට මං කියූප එකම තේරෙයි හරිද reduce startup cost කියන එක මං පොඩ්ඩක් කියලා දෙන්න startup cost කියලා කියන්නේ දැන් හිතන්නකෝ මේ අපි මේ ඇඳුමක් අයින් කරනවා කියලා අපි ඇඳුමක් අයින් කරනවා අපි අපේ කියන්නේ අපේ ඇඳුම් පහක් තියෙනවා අපි පහම එකපාර අයින් කරන්නේ නැතුව දවස් 5ට පහ අයින් කරනවා එහෙම හරිද පහම එකපාර අයින් කරන්නේ දැන් හිතන්න ඒ කියන්නේ හැමදාම අයන් එක කූල් එකේ තිබිලා අනිවාර්යෙන් රත් වෙන්න එපා අයන් කරන්න නේද හැමදාම අයන් එක රත් කරන්න ඕනේ අයන් කරන්න නම් හරිද එතකොට එක දවසින් ඔය වැඩේ කරගන්නවා නම් එකපාරයි නේද අයන් එක රත් කරන්නේ ටිකක් වෙලා රත් වෙන්න තියලා ඊට පස්සේ අයන් කරගෙන යනවා තමයි ඇඳුම් පහම එතනින් එහාට ඉවරයි ඊතුරු දවසේ රත් කරන්න එහෙම ඕනේ නැහැ හරිද අරක එහෙම නෙමෙයි පළවෙනි දවසේ ඇඳුමක් අයන් කරනකොට ටිකක් අයන් ගහලා තියන්න ඕනේ ස්විච් කරලා තියන්න ඕනේ රත් වෙන්න ඊට පස්සේ දෙවෙනි දවසේ තියන්න ඕනේ තුන්වෙනි දවසේ තියන්න ඕනේ ඔය විදිහට තියන්න ඕනේ එතකොට හිතන්න එකපාර ඇඳුම් ටිකක් අයන් කරනකොට යන පිරිවැයද වැඩි සහ එක ඇඳුම් එක දවස්වල අයන් කරනකොට යන පිරිවැයද වැඩි එක ඇඳුම් එක දවස්වල අයන් කරනකොට අපේ බිල් මේ ඉලෙක්ට්‍රික් බිල් එක මේ කියන්නේ වැඩි වෙනවා හරිද එතකොට එකපාර අපි ඇඳුම් ඔක්කොම අයින් කරොත් අපිට යම් කිසි මම කියන්නේ ගොඩාක් අඩු කරගන්න පුළුවන් කියලා ගොඩාක් අඩු කරන්න බෑ ඒ වුණාට යම් කිසි ප්‍රමාණයක් අපිට ඉලෙක්ට්‍රිසිටි බිල් එක අඩු කරගන්න පුළුවන් හරිද අන්න ඕක තමයි කියන්නේ reducing startup cost කියලා ඔය සංසිද්ධියම මේකට ඇප්ලයි කරන්නකො ඕගනයිසේෂන් එකට එම්ප්ලොයිව අරගෙන එයාට කියන්නේ එයාට ඉන්ඩක්ෂන් එක ලැබෙන්නේ නැත්නම් හරිද එයාගෙන් වෙන ඇක්සිඩන්ට්ස් වැඩි ඒක එයාගෙන් ටික කාලයක් යනකම් වෙන්නේ නැද්ද? එයා ඒ දේ ගැන ඉගෙන ගන්නකම්. එයා ජොබ් රෝල් එක ගැන ඉගෙන ගන්නකම්, ජොබ් එන්වයරන්මන්ට් එක ගැන ඉගෙන ගන්න. ටික කාලයක් යනකම් එයා ඕගනයිසේෂන් එකට හුරු වෙනකම් එයාගේ අතින් වෙන අඩුපාඩු වැඩි, එයාගේ අතින් වෙන ඇක්සිඩන්ට්ස් වැඩි, එයාගේ අතින් වැය වෙන කොස්ට් එක වැඩි. හරිද? ඒ කියන්නේ එයාට වෙනම කොස්ට් එක එයාගේ දේවල් වලට කොස්ට් එකක් යන ඕගනයිසේෂන් එකේ. හරිද? හැබැයි අපි ඉන්ඩක්ෂන් එක එකපාරම දීලා ඕගනයිසේෂන් එකට ඒ පුද්ගලයාව ඉන්ට්‍රොඩියුස් කරොත් හරිද හඳුන්වා දුන්නොත් ඒ පුද්ගලයාගෙන් එකපාරක් වෙයි මේ මොකක්ද ඇක්සිඩන්ට්ස් හරි වේස්ටේජ් එක හරි එකපාරක් වෙයි එතනින් එහාට එයා දන්නව නේද කරන්න ඕනේ දේවල් ටික වෙන්නෙම නැති තරම් බොහෝ විට වෙන්නෙම නැති තරම් ඉන්ඩක්ෂන් එකක් කරනවා නම් ඔය වේස්ටේජ් එක බොහෝ ගොඩාක් දුරට අඩු වෙන තරම් හරිද ඔන්න ඕක තමයි reducing startup cost කියන්නේ ඒක පැහැදිලිද මේ reducing startup cost කියන එක පැහැදිලිද අවුලක් නැහැ නේ ඊට පස්සේ training and development මේ වගේ බෙල්ලක් තියෙනවා ඒ තියෙන්නේ training and development කියන්නේ මොකක්ද කියලා අහනවා හරි දැන් අපි කතා කරා හරි ඊට පස්සේ දැන් යනවා මේකේ මොකද පාඩමේ නමත් මේ induction training and development නේ අපි දැන් කතා කරමු training and development හරි දැන්
ඔයාලා මේක මේ හරවගෙන කියව ගන්න හොඳේ. HRM ෆන්ක්ෂන් මෙහෙම යන්නේ මේම යන්නේ මේක මෙතනට එන්න මම හිතන විදියට. මෙතනට ඔව් තමයි. ඔහොම. එතකොට මේ ට්‍රේනින් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියලා කියන මම අදහස කියන්න. හරි? දෙකේ වෙනස කියන්න. ට්‍රේනින් කියලා කියන්නේ අපි දැන් හිතන්නකෝ අපි ට්‍රේනින් එකක් දෙනවා කියන්නේ. ඇයි අපි ට්‍රේනින් කරන්නේ? ට්‍රේනින් කරන්නේ මිනිස්සෙක් ඒ අදාළ ජොබ් එකේ වැඩි ඵලදායීතාවයක් ගන්න නේ. එයාගේ performance වැඩි කරගන්න. ට්‍රේනින් එකක් දෙන්නේ. ඒ කියන්නේ අදාළ ජොබ් එකේ විතරයි. අද අපි ට්‍රේනින් එකක් දෙනවද? දැන් හිතන්නකෝ HRM එකට මිනිස්සෙක් එනවා. හරි? අපි ඒ මිනිස්සයාට ට්‍රේනින් එකක් දෙනවා HRM කියන ජොබ් එකේ වැඩි ඵලදායීතාවයකට යන්න. අපි ඒ මනුස්සයට දෙනවද ෆයිනෑන්ෂල් කියන එකේ ට්‍රේනින් එකක් දෙනවද? නෑනේ. ඒ කියන්නේ වෙන ජොබ් එකකට අදාළව වෙන ජොබ් එකක හයර් රෑන්ක්ස් අචීව් කරන්න, ඒ කියන්නේ වෙන ජොබ් එකකින් දැන් එයා එන්නේ HRM වලට නම් එයාව ෆයිනෑන්ස් පැත්තෙන් ඉස්සරහට යවන්න නෙමෙයි අපේ ටාගට් එක. එයාව HRM පැත්තෙන් ආපු. ඒ කියන්නේ එයා මේ ජොබ් එක ඉල්ලුවේ HRM පැත්තෙන් ඒ පැත්තෙන් ඉස්සරහට යවලා එයාගේ ට්‍රේනින්ග්ස් මේ පර්ෆෝමන්ස් වැඩි කරන්න තමයි අපි ට්‍රේනින් එක දෙන්නේ. පුහුණුව දෙන්නේ. ඩිවලොප්මන්ට් එකේදී වෙන්නේ මොකද්ද? සංවර්ධනය. එයා ඉන්න තැන ඉඳන් හයර් රෑන්ක්ස් වලට යනවා. එතකොට එයා අදාළ ජොබ් එකේම වෙන්න ඕනේ නැහැ. දැන් හිතන්නකෝ එයා මේ ඩිවලොප්මන්ට් එකේදී එයා HRM වලට නම් ආවේ. දැන් HRM එක කරලා ටිකක් කල් ට්‍රේනින් එකක් දීලා HRM ජොබ් එකේ perform කරලා HRM ජොබ් ඒ කියන්නේ HRM මැනේජර් විදිහට අවුරුදු 3ක් 4ක් ඉඳලා ඊට පස්සේ තමයි මේ ඩිවලොප්මන්ට් මොකක් හරි මොකද්ද ප්‍රෝග්‍රෑම් එකක් තියන්නේ. ඒකෙදි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ එක්කෝ එයා HRM ඉන්න තැන ඉඳන් ඉහළ තනතුරකට යෑම. සහ එහෙමත් නැත්නම් එයා HRM ඉන්න තනතුරේ ඉඳන් වෙනත් තනතුරකට යෑම. හරිද? ඒ කියන්නේ එයාගේ සංවර්ධනය කරන්න. තේරෙනවනේ පුහුණුව හා සංවර්ධනය කියන එකෙන් බලන්නකො. පුහුණුව කියලා කියන්නේ අපි ඉන්න දේ තව වැඩි දියුණු කරගන්න උදව් කරනවා. උදව් වෙන දේ තමයි පුහුණුව කියන්නේ. ඉන්න එක. හොඳේ අපි HRM නම් HRM එකේ performance වැඩි කරනවා. ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ HRM එකේ නම් ඉන්නේ එයාව හයර් රෑන්ක් එකට HRM එක පැත්තෙන් හෝ වෙන ජොබ් එකක් පැත්තෙන්. එයා ඉස්සරහට දැන් අපේ කම්පැනිම වැඩ කරයි කියලා කියන්න බෑනේ. තව අවුරුදු 5කින් ආස්සෙලා යන්න පුළුවන්. අස්සෙලා යනකොට මේ ඩිවලොප්මන්ට් එක හරි වැදගත්. මොකද එයා ඩිවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණා. එයාගේ යම්කිසි ඩිවලොප්මන්ට් එකක් වෙලා තියෙනවා. ඒ ඩිවලොප්මන්ට් එක එයාට ඉස්සරහට යන ජොබ් වලට, ෆියුචර් ජොබ් වලටත් වැදගත්. තේරෙනවද? කරන්ට් ජොබ් එකෙත් වැදගත්, ෆියුචර් ජොබ් එකෙත් වැදගත්. කරන්ට් ජොබ් එකේ වැදගත් වෙන්නේ එයාට හයර් රෑන්ක්ස් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා ඉහළ තත්ත්වයන්ට තනතුරු වලට යන්න පුළුවන් ඩිවලොප්මන්ට් එක මගින්. මේකෙදි වෙන්නේ ඒ අදාළ ජොබ් එකට අදාළව තියෙන performance වැඩි දියුණු කිරීම පමණයි. තේරුණාද වෙනස? වෙනස තේරුණාද? වෙනස ආයි කියන්නද? ඕක මත මේ වෙනස ඕනිමයි. ඒකයි. වෙනස තේරුණාද? තේරුණාද? මෙසේජ් එකක් දාන්නකෝ. ක්ෂමා ආයෙකක් කියන්න ආයෙ කියන්න. ආයි කියන්න. හරි. ට්‍රේනින් කියලා කියන්නේ ට්‍රේනින් කියලා කියන්නේ අපි දැන් මිනිස්සෙක් උදාහරණයක් විදිහට ගන්න. උදාහරණයක් විදිහට අපි මිනිස්සෙක් ඕගනයිසේෂන් එකකට බඳව ගන්නවා. එයා තමයි HRM මැනේජර්. ඒ කියන්නේ මේ පෝස්ට් එකට තමයි අපි මේ මිනිස්සව බඳව ගන්න. හරිද? අපි යාට ටිකක් කල් ගියාම හරි නැත්නම් ඇවිල්ලා සතියකින් දෙකකින් හරි ට්‍රේනින් එකක් දෙනවා. ට්‍රේනින් පීරියඩ් එකක් දෙනවා. ට්‍රේනින් පීරියඩ් එකේදී කරන්නේ ඒ අදාළ පුද්ගලයාව ඒ අදාළ ජොබ් එකේ හරිද perform කරන්න කියන්නේ එයා අදාළ පුද්ගලයා කවුද? එක මිනිහෙක් ඉන්නවා ඒ කියලා මිනිහෙක්. ඒ අදාළ ජොබ් එක මොකද්ද? HRM තමයි එයා ජොබ් එක. එයාගේ ජොබ් එක. ඒ HRM කියන ජොබ් එක ඉෆෙක්ටිව්ලි කරගන්න, ඵලදායීව කරගන්න, ඒ ඕගනයිසේෂන් එකේ HRM කියන ජොබ් එක ඉෆෙක්ටිව්ලි කරගන්න, ඵලදායීව කරගන්න අවශ්‍ය performance ටිකක් තියෙනවනේ නේද? ඕගනයිසේෂන් එකක වැඩි ඵලදායීතාවයකින්, වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න අවශ්‍ය වුණ performance ටිකක් තියෙනවනේ. මිනිස්සෙක් ගාව තියෙන්න ඕනේ performance ටිකක්. අන්නේ performance ටික වැඩි දියුණු කරනවා. ඒ කියන පුද්ගලයාගේ වැඩි දියුණු කරනවා මේ ට්‍රේනින් කියන ප්‍රෝග්‍රෑම් එකේදී.
අපි ඒ කියන පුද්ගලයාව ට්‍රේනින් එකට දාලා එයාගේ තුල තියෙන අදාළ HRM එක ඵලදායීව කාර්යක්ෂමව කර ගැනීම සඳහා අවශ්‍ය අදාළ performance වැඩි දියුණු කරනවා. ඕක තමයි කරන්නේ. අර දාරයාගේ performance වැඩි දියුණු කරනවා HRM එක ඵලදායීව කරගන්න. HRM කියන රැකියාව ඵලදායීව සහ කාර්යක්ෂමව කරගන්න. හරිද? ඩෙවලොප්මන්ට් එකේදී කරන්නේ ඒ අදාළ පුද්ගලයාගේ තියෙන දේවල් කියන්නේ performance සංවර්ධනය කිරීමක්. හරිද? මේකෙදි කරන්නේ පුහුණු කිරීමක්. හරි මේකෙදි කරන්නේ සංවර්ධනය කිරීම. අර මං කිව්ව එක මත තියාගන්න උදාහරණය. හරිද? මේකෙදි කරන්නේ HRM එකට ආවනම් ඒ කියන මිනිස්සයා ඒ මිනිස්සයාගේ තියෙන performance abilities ඔය දේවල් සංවර්ධනය කරනවා. ඔය සංවර්ධනය කළ ඩෙවලොප්මන්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ එක්කෝ ඒ මිනිස්සයා හයර් රෑන්ක් එකට යයි. ඒ කියන්නේ HRM එක පැත්තෙම ඉහළ තනතුරකට යයි. මොකද එයාගේ performance සංවර්ධනය කරලා තියෙන්නේ. abilities සංවර්ධනය කරලා තියෙන්නේ. හරිද? එයාව මිනිස්සෙක් විදිහට එයාව සංවර්ධනය කරලා තියෙන්නේ ඒ අදාළ මොකද තනතුරට හෝ වෙනත් තනතුරකට යෑම සඳහා. හරිද? එතකොට අපි කරන්නේ මේ පුද්ගලයාව සංවර්ධනය කරනවා. ඒ සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුව එක්කෝ HRM එක පැත්තෙන් ඉස්සරහට යනවා. නැත්තම් මේ පුද්ගලයා මේ කම්පැනි මිදී කියලා කියන්න බෑනේ. දැන් ඒ කියන පුද්ගලයා ABC කියන කම්පැනි මිදී කියන්න බෑ. තව අවුරුදු 5කින් එයා වෙන එකකට යන්න පුළුවන්. ඒ වෙන එකකට ගියත් එයාට ඒ අදාළ ජොබ් එක තියෙනවනේ. දැන් වෙන්නේ හිතන්නකෝ ABC කියන එකේ HRM නේ හිටියේ. හිතන්නකෝ තව කම්පැනි එකක් තියෙනවා කියලා. ඒ කම්පැනි එකේ ෆයිනෑන්ස් මැනේජර් තමයි මෙයාගේ පොසිෂන් එක. එතකොට ෆයිනෑන්ස් මැනේජර්ට අදාළව ඒ වැඩ ටික කරන්න ඩිවලොප්මන්ට් එකක් අවශ්‍යයිනේ. ඒ කියන්නේ සංවර්ධනයක් අවශ්‍යනේ. පුහුණුව ඒ ඕගනයිසේෂන් එකට ගියාට පස්සේ ලැබෙන්නේ. හරි? හැබැයි මේ ඕගනයිසේෂන් එකේදී හම්බුන සංවර්ධනය හරිද? තමන්ගේ තියෙන ඇටිටියුඩ්ස් වල සංවර්ධනය, තමන්ගේ තියෙන බිහේවියර්ස් වල, තමන්ගේ තියෙන පර්ෆෝමන්ස් වල සංවර්ධනය අර ඉතුරු අපි ගියපු ඕගනයිසේෂන් එකේ පස්සේ ගියපු ඕගනයිසේෂන් එකේ ෆයිනෑන්ස් මැනේජර් කියන පෝස්ට් එක perform කරන්න හොඳ විදිහට perform කරන්න effectively perform කරන්න හරිද ඒ කියන්නේ කාර්යක්ෂම කරන්නත් වැදගත් වෙනව නේද වැදගත් වෙනවා ඒක සදාකාලිකයි ඩෙවලොප්මන්ට් කියන එක සදාකාලිකයි සංවර්ධනය කියන එක පුහුණුව කියන එක ආයතනෙන් ආයතනයට වෙනස් අපි දැන් හිතන්නකෝ HRM එකට ආවොත් ABC කියන කම්පැනි HRM පෝස්ට් එක ඉල්ලුවොත් ඒකට ආවට පස්සේ පුහුණුවක් දෙනවා හරිද ඒ අදාළ HRM පෝස්ට් එකට අදාළව පුහුණුවක් දෙනවා මෙන්න මේ දේවල් කරන්න ඕනේ මේ දේවල් තමයි කරන්න ඕනේ මේ දේවල් තමයි ඔයාගෙන් වෙන්න ඕනේ ඔය දේවල් ගැන පුහුණුවක් දෙනවා හරිද ඩෙවලොප්මන්ට් එකක් දුන්නොත් ABC කියන කම්පැනි ඒක සදාකාලිකයි ඒක ABC කම්පැනියටම විතරක් මේ ඩෙවලොප්මන්ට් එකක් කියලා නෑ ඒ මිනිස්සයාගේ ඕවරෝල් ඩෙවලොප්මන්ට් එකක් හරිද ඒ කියන්නේ මේ මිනිස්සයාගේ සෑම පැත්තෙම ඩෙවලොප් වෙනවා ඒ ඩෙවලොප් වීම එයාගේ ඉස්සරහා ජීවිතේ එයා යන ජොබ් වලට බලපානවා හොඳ විදිහට බලපානවා. ඒ කියන්නේ ඒ ජොබ් වලටත් ගිහිල්ලා මේ මිනිස්සයාට හරි විදිහට ඒ දේවල් perform කරන්න පුළුවන්. හරි විදිහට ඒ ජොබ් එකෙන් ඉහළෙන්න පුළුවන්. ඊටාම කාර්යක්ෂමව. මොකද ඩෙවලොප්මන්ට් වෙලා තියෙන්නේ මිනිස්සයා. ඒ මිනිස්සයා ඒ මේ කම්පැනිට ගියාට පස්සේ ඒ කම්පැනිත් ට්‍රේනින් එක දෙනවා. ට්‍රේනින් එක දෙනවා. ට්‍රේනින් කම්පැනිට වෙනස්. මොකද මේ දැන් HRM ට්‍රේනින් එක දුන්නා කියලා ෆයිනෑන්ස් එහෙට ගිහිල්ලා ෆයිනෑන්ෂල් කරන්න බෑනේ. එතනත් ට්‍රේනින් එකක් අවශ්‍යයි ෆයිනෑන්ෂල් මැනේජර්. හැබැයි මෙහෙන් දුන්න ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකට මේ මිනිස්සු සම්බන්ධ වුණා නම් ABC කම්පැනියේ අන්න ඒ දේවල් වැදගත් වෙනවා ඉස්සරහට යන කම්පැනියේ ෆයිනෑන්ෂල් පෝස්ට් එක දරන්න. දැන් තේරුණාද? හරි නංගි. හරිනේ. performance formula හරිද employee performance වැඩි වෙනවලු ඔය functions of employee performance is a function of ability and motivation ඕක තමයි F කියලා කියන්නේ function කියන එක employee performance employee ගේ employee ගේ performance වැඩි වෙනවලු abilities and motivation එක මත motivation කියලා කියන අභිප්‍රේරණය abilities කියන්නේ හැකියා දක්ෂතා ඔය දේවල් කියන එක employee performance කියලා කියන්නේ හැකියා employee performance කියලා කියන්නේ හැකියාව abilities කියලා කියන්නේ දක්ෂතා ඔය දක්ෂතා සහ අභිප්‍රේරණය මගින් මේ employee performance එකට
වෙනසක් ඇති කරන්න පුළුවන්ලු. ඒක තමයි මේ ඊක්වේෂන් එකෙන් කියන්නේ. එතකොට මේ දෙකෙන් එකක් හරි වැඩි වුණොත් මේක වැඩි වෙනවා. හරිද? මේ දෙකෙන් එකක් හරි අඩු වුණොත් මේක අඩු වෙනවා. අර මොකද්ද? එකටම යන්නේ. හරිද? මේ එම්ප්ලොයි පර්ෆෝමන්ස් වැඩි වෙන්නේ මේ දෙකෙන් එකක් හරි වැඩි වුණොත්. එකක් හරි වැඩි වෙන්නත් පුළුවන් නැත්නම් දෙකම වැඩි වෙන්නත් පුළුවන්. හරි? මේ දෙකෙන් එකක් හරි අඩු වුණොත් නැත්නම් දෙකම අඩු වුණොත් එම්ප්ලොයි පර්ෆෝමන්ස් උත් අඩු වෙනවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. හොඳයි. එම්ප්ලොයි පර්ෆෝමන්ස් එක ඩිපෙන්ඩ් වෙනවලු ඇබිලිටීස් ඇන්ඩ් මොටිවේෂන්ස් මත. ඊට පස්සේ මේ දෙකෙන් එකක් හරි අඩු වුණොත් මේක අඩු වෙනවා. මේ දෙකෙන් එකක් හරි වැඩි වුණොත් මේක වැඩි වෙනවා. මේ තියෙන effect of the training and development. එතකොට මේ training and development කියන එක effect වෙන්නේ මොකටද? training and development කියන එක effect වෙනවා මෙන්න මෙතන තියෙන abilities and motivations කියන දෙක වැඩි කරන්න. ඒ මගින් employee performance වැඩි වෙනවා. තේරුණාද? මේ training and development එක මගින් මොකටද මේ? දැක්කනේ employees abilities and motivations වැඩි කරනවා. ඒ මගින් මොකද්ද වෙන්නේ? මං කියන්නේ මේ දෙක වැඩි වුණොත් මේ දෙකෙන් එකක් හරි වැඩි වුණොත් එක්ක මේ දෙකම වැඩි වුණොත් නැත්නම් මේ දෙකෙන් එකක් හරි වැඩි වුණොත් මේක වැඩි වෙනවා. එතකොට training and development එකක් දෙනවා කියන්නේ මේ දෙක වැඩි වෙනවා. abilities and motivations කියන දෙක වැඩි වෙනවා. ඒ මගින් employee performance කියන එක වැඩි වෙනවා. ඒක තමයි කියන්නේ. හරි? effect එක තමයි මේ දෙකට effect වෙන්නේ. මොකද effect වෙන්නේ abilities and motivations කියන දෙක තමයි training and development කියන දෙක effect වෙන්නේ. මං ඔයාලට අර කිව්වේ ඩිෆරන්ස් එක ඔන්න ඔය ඩිෆරන්ස් එක තමයි මෙතන කියලා තියෙන්නේ. හරිද? ඒක කියව ගන්න මේ තියෙන්නේ. It is the attempt of making employee ready to perform the current job. current job එක දැන්ට පවතින job එක perform කරන්න විතරයි මේ training එක කරන්නේ. development එක කරන්නේ මේ තියෙන්නේ perform a future job and higher ranks. එක්ක දැනට පවතින job එකේ higher ranks වලට යන්න නැත්තම් ඉස්සරහට වෙන company එකට ගිහිල්ලා කරන job එකේ job එකට අදාළව මේ ඩිවලොප්මන්ට් එක සිද්ධ වෙනවා. ඔය දෙක තමයි ඩිෆරන්ස්. මම අර කලින් කියලා දුන්නේ. හරි. ඊට පස්සේ why training and development? ඇයි අපිට training and development එක ඕනි වෙන්නේ? necessary වෙන්නේ කියලා අහනවා. හරිද? මොකටද අපි training and development එක මේ diagram එකේ පේනවා ඔයාලට training and development එක ලැබෙන්න කලින් job demand එකයි. ඒ කියන්නේ job demand එකයි. ඒ කියන්නේ job demand එක කියන්නේ ඉල්ලුම සහ employee employee deficiencies capability deficiencies අතර සම්බන්ධයක් නැහැනේ. මේ දෙක සමාන නැහැ. ජොබ් එක ඉල්ලන්න එකක් හැබැයි එම්ප්ලොයි ගාව තියෙන එකක්. හරිද? ඒ කියන්නේ එම්ප්ලොයිගේ performance එම්ප්ලොයිගේ abilities වෙනස් ජොබ් එකට වැඩි. දැන් හිතන්නකෝ මේ ඕගනයිසේෂන් එකක මොකක් හරි ගන්නකො වෙන මැනේජර් quality manager කියලා ගන්නකො. quality manager එකට දැන් quality manager එක තමයි ජොබ් එක vacancy එක. ඒකට මිනිස්සෙක් එනවා දැන් මිනිස්සෙක් එනවා. හරිද? vacancy එකට ඉතින් එනවනේ උන්තර. ඊට පස්සේ අපිට මේ දැන් අපි recruitment කරලා අපි selection කරලා මම කලින් කියලා දුන්නා. ඔය සිලෙක්ෂන් කරලා අපිට 100%ක්ම මේ ජොබ් එකට අදාළවමයි මෙයාගේ මේ ඇටිටියුඩ්ස් ඔක්කොම තියෙන්නේ හරියටම හරි එහෙම මිනිස්සෙක් තෝරගන්න අමාරුයි. හරිද? අපි ඒ සිලෙක්ෂන් එකේදී තෝරගන්නේ ජොබ් එකට අදාළව සාමාන්‍යයෙන් ඒ මිනිස්සෙගේ 75ක් විතර මැච් වෙනවා. තියෙන ඇටිටියුඩ්ස්, තියෙන ඇබිලිටිස්, තියෙන පර්ෆෝමන්ස් ජොබ් එකට අදාළව 75ක් විතර මැච් වෙනවා. ඉතුරු ටික මැච් කරගන්න ඕනේ 100% මැච් කරගන්න එපා ජොබ් එකට අදාළව. ඒ මැච් කරගන්නේ training and development මගින්. ඒතර training and development එක ඔන්න ඕකට තමයි ඕනි වෙන්නේ. හරිද? training and development එක ලැබෙන්න කලින් job demand එක job එක තියෙන demand එකයි සහ employee ගේ තියෙන දේවලුයි abilities skills ඔය දේවලුයි match වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මහලොකුවට match වෙන්නේ නැහැ. හරිද? ඒ වුණාට අපි training and development එක දුන්නාට පස්සේ ඒ දෙක match වෙනවා. ගැටලුවක් නැහැ. හරි? ට්‍රේනින් ප්‍රොසෙස් එක ඊට පස්සේ මෙතනින් මෙහාට තියෙන ස්ලයිඩ්ස් ඔක්කොම මේ ට්‍රේනින් ප්‍රොසෙස් එක යටතේ තමයි සාකච්ඡා වෙන්නේ. හරිද? මේ සම්පූර්ණ මේ ට්‍රේනින් ප්‍රොසෙස් එක තමයි තියෙන්නේ මේ විස්තර කළ ස්ටෙප් බයි ස්ටෙප් කොහොම. ඔව්. හරි හරි. ට්‍රේනින් ප්‍රොසෙස් හරි. ඊළඟ අනේ මම යවන්න ඉන්න.
මේ අර තරුෂට මේ මොකද්ද බං අර මේ හැදිලා තියෙන මේක මේ අලුත් එකද? අලුත් මේ කොරෝනා වල අලුත් මේකද? එහෙම නේද? ඒ මං උඹලගෙන් අහන්නේ. කියලා ඇවිත් තියෙන ඒකද තියෙන්නේ? ඔව් නේද අර බලපංකෝ අර ඒ තියෙන එකේ තියෙන මේ version එක. ඒ කියන්නේ කොරෝනා version එක. මේ අර අලුත් එක මම නේද? එහෙම නම් බැලුවේ නැහැ. කොරෝනා කියලා තිබ්බම මම හිතුවා කොරෝනා මම දැක්කා නිකන් අලුත් version එක වගේ එකක්. version 2.10 එක. ආ? මම උලක් කියනවා. version එකක් දාලා නැහැ නේද? අර තියෙන්නේ මොකද්ද? මට දැන් බලන්න බෑ. මම පස්සේ කියන්න. date time gender age type එකක් තියෙන NFA කියලා. අන්නේ ටයිප් එක තමයි මම ඇහුවේ. කොරෝනා ටයිප් එක. ඕක නේද අලුත් එක කියන්නේ. මට මතකත් නෑ බන් දන්නේ. NFA ද මම type එක මම මොකක්ද කියලා දැනගන්න. කොහොම හරි මතක විදිහට A30 හරි ඔන්න මොකද තිබ්බ නිවුස් පේපර්. A20ද? අනේ මන්දා. A30. ඇසලේ NF කියන need for speed නේ. ට්‍රේනින් ප්‍රොසෙස් එක කට්ටිය මාවද 16ක් ඇවිල්ලානේ හරිනේ. ට්‍රේනින් ප්‍රොසෙස් එක. ට්‍රේනින් ප්‍රොසෙස් එකේ තියෙන 1 2 3 4 5 6 7ක් තියෙනවා. මේ ට්‍රේනින් ප්‍රොසෙස් එක මේ එකම තමයි ඉතුරු ස්ලයිඩ්ස් වල තියෙන්නේ. හරි මේ පල්ලෙහා ස්ලයිඩ්ස් ඔක්කොගෙම තියෙන ට්‍රේනින් ප්‍රොසෙස් එක. ඒ නිසා ට්‍රේනින් ප්‍රොසෙස් එක එකම මම කියලා දෙන්නම්. හරි. පළවෙනි එක identify training needs. identify training needs කියලා කියන්නේ මොකද්ද? දැන් training කියලා කියන්නේ මොකද්ද කියලා මම කලින් කිව්වා. identify training needs කියලා කියන්නේ අපි gap එක අඳුර ගන්නවා requirements of the job and actual current competence of the job holder. මම කියන එක නෙමෙයි මේ slide එකේ තියෙන්නේ. ඒ කියන්නේ requirements of the job කියලා කියන්නේ මොකද්ද? අපි gap එක අඳුර ගන්නවා ඒ දැන් උදාහරණයක් ගන්නකො ඒකට දැන් මැනේජර්ස්ලාත් නෑ මං කීපාරක් ගත්තත් ඒක මේක ගන්නත් බෑ. මම procurement manager කියලා ගන්නකො. දැන් procurement managerට ඒ කියන්නේ requirements of the job කියන්නේ මොකද්ද? organisation එක විසින් procurement manager කියන තනතුරට එන මිනිස්සයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනේ නේද? effectively වැඩ කරන්න ඕනේ, වෙලාවට එන්න ඕනේ, මේ වෙලාවට යන්න ඕනේ. ওই දේවල් ටිකක් තියෙනවනේ organisation එකේ. ඒ අදාළ job එකට එන මිනිස්සයාගෙන් බලාපොරොත්තු වෙන දේ සහ ඇත්තට මේ මිනිස්සයා ගාව තියෙන talents තියෙනවනේ. දැන් ඇත්තට මේ මිනිස්සයා වෙලාවට වැඩ කරන්නේ නැති මිනිස්සෙක් වෙන්න පුළුවන්. හරිද? ඒ මිනිස්සයා වෙලාවට වැඩ කරන්නේ නැහැ. හරිද? හැබැයි organisation එකෙන් procurement manager කියන තනතුරට ඉල්ලලා තියෙනවා. හරිද? organisation එකෙන් procurement manager කියන තනතුරට ඉල්ලලා තියෙන්නේ වෙලාවට වැඩ කරන මිනිස්සෙක්. හැබැයි අර මිනිස්සගේ attitude එක වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ වෙලාවට වැඩ කරන්නේ හැබැයි ඉතුරු job performance හොඳයි. එයා හරි අවංකව වැඩ කරනවා ඒ දේවල් හරි හැබැයි වෙලාවට වැඩ කරන සිතක් නැහැ සාමාන්‍යයෙන්. පොඩ්ඩක් පරක්කු වෙනවා. හරිද? එන්නේ ඔන්න ඔය දෙක අතර ඩිෆරන්ස් එක දැනගන්න ඕනේ. ગેප් එක දැනගන්න ඕනේ. ඒකයි කියන්නේ performance of මොකද්ද requirements of the job. requirements of the job. job එකට අදාළව organisation එකේ ඉල්ලන requirements මොනවද? ඉල්ලන දේවල් ටික මොනවද? සහ actual current competence of the job holder. ඒ job එකට අදාළව job එක ඉල්ලන මිනිස්සෙක් හිටියනේ. ඒ මිනිස්සයාගේ ඇත්තටම තියෙන attitudes මොනවද? ඔය දෙක අතර වෙනස දැනගන්න ඕන. organisation එක ඉල්ලන එකයි මේ දෙක අතර වෙනස දැනගත්තොත් අපිට training එකක් කරන්න පුළුවන් නේද? අපිට training එකක් දීලා මේ මිනිස්සයාගේ මේ දේවල් ටික හදන්න පුළුවන්. මේ මිනිස්සයා වෙලාවට වැඩ කරන්නේ නැත්නම් අපිට මේ දේවල් ඒ training එකක් මගින් හදන්න පුළුවන්. හරි training එකක් දීලා මෙහෙම මොකක් හරි කියලා හදන්න පුළුවන්. හරිද? එතකොට මේ දේවල් ඒ දෙක අතර තියෙන gap එක දැනගන්න ඕනේ අපිට training need එක දැනගන්න. training එකේ අවශ්‍යතාවය මොකද්ද? ඇයි training එක ඕනි වෙන්නේ කියලා දැනගන්න මෙන්න මේක තමයි හේතුව. හරි? ඊට පස්සේ prioritize training needs. prioritize training needs කියලා කියන්නේ
මේක කියන මේ ඒක ප්‍රයොරිටයිස් එක නෙමෙයි මේක what are the causes of arising training needs ඇයි training needs මේ ඇති වෙන්න තියෙන causes මොනවද හේතු මොනවද කියලා අහනවා technology changes එකක් වෙන්න පුළුවන් මේ training need එක ඇති වෙන්න තියෙන හේතු identify training need එක ඇති වෙන්න තියෙන හේතු technology change එකක් වෙන්න පුළුවන් හරිද organisation එකේ මොකක් හරි දැන් හිතන්නකෝ software company එකක් කියලා software company එකේ මොකක් හරි version එකක් මාරු වෙන එකක් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් හරිද එතකොට ඒ දේ පිළිබඳව මිනිස්සු ඔක්කොම දැනුවත් කරන්න බෑ training එකක් දෙන්න ඕනේ අලුතෙන් version එකක් ආවම අපි මෙහෙම මේ දේවල් කරන්න හරි ඊට පස්සේ government rules and regulations ඒ organisation එකට අදාළව government rules and regulations වෙනස් වෙන්න පුළුවන් දැන් හිතන්නකෝ ඒකත් software එකම ගන්නකො software company එකේ legal පැත්ත වෙනස් වෙන්න පුළුවන් අලුතෙන් මොකක් හරි legal මේ document එකක් ආව කියන්නකෝ ඒ organisation එකේ ඒ දේ follow කරන්න ඕනේ එයාලා හදන app එක මොකක් හරි විදිහකින් මේ දේවල් තියන්න බෑ හරි එහෙම තියන්න පුළුවන් කියමුකෝ ඔයාලා හදන app එකේ මෙච්චර කාලයකට මේ දේවල් තිබ්බා ඉස්සරහට මේ දේවල් තියන්න බෑ ඉස්සරහට ඒ දේවල් තියෙන්න බැන්නම් ඒ දේවල් නෑ ඉස්සරහට දාන්න බෑ මෙහෙමයි ලීගල් අපිට ඩොකියුමන්ට් එකක් ඇවිල්ලා තිනවා ගවර්න්මන්ට් එකේ කියලා අපි දැනුවත් කරන්න ඕනේ එම්ප්ලොයිස්ලානේ ට්‍රේනින් එකක් දෙන්න ඕනේ කොහොමද ඒ අදාළ දේ නැතුව ඉස්සරහ වැඩ ටික කරගෙන යන්නේ හරි poor induction කියලා කියන්නේ ඔය බඳවා ගැනීම සහ orientation එක අපි orientation එක හරියට දුන්නේ නැත්නම් ඒ කියන්නේ හිතන්නකෝ orientation කියලා කියන්නේ මොකද්ද අපි මං කිව්වා දැනුවත් කිරීම සාමාන්‍යයෙන් ඒක තමයි තේරුම. අර දැනුවත් කිරීම ඕගනයිසේෂන් එක ගැන දැනුවත් කිරීම. ඒ දැනුවත් කිරීමේ ක්‍රියාවලිය හරියට උනේ නැත්නම් මේ මිනිස්සු අර තුස්ලිම් භූත වෙලා වගේ ඕගනයිසේෂන් එකේ වැඩ කරන්නේ නේද? ඒ කියන්නේ හරියට දන්නේ නැහැ. එක්ක එහෙම පොඩ්ඩක් කරනවා. ඇයි දන්නේ නැහනේ. වැඩේ මොනවද කරන්න තියෙන්නේ කියලා. එතකොට පුවර් ඉන්ඩක්ෂන් එකක් ලැබුණාම ට්‍රේනින් නීඩ්ස් අවශ්‍යයි. අපිට ට්‍රේනින් එකක් දෙන්න ඕනේ මිනිස්සුන්ට. ඒ දේවල් හරියට කරන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න. සහ poor recruitment and selection recruitment කියලා කියන්නේ මොකද බඳවා ගැනීම selection කියලා කියන්නේ තෝරා ගැනීම poor කියන්නේ organisation එකට එන මිනිස්සයා අපි හරි කියන්නේ හරි දැන් හරි මිනිස්සෙක් තෝරගත්තේ නැත්නම් සහ හරි මිනිස්සෙක් තෝරගත්තේ ඒ මිනිස්සගේ performance පොඩ්ඩක් මදි කියමුකෝ organisation එකේ අර මං කිව්වේ මෙතන organisation එකේ ඉල්ලන job performance එකම නැහැ හරිද එහෙම වුණාම මේ ඕගනයිසේෂන් එක ට්‍රේනින් නීඩ් එකක් හරිද මේ එන්නේ වෙලාවේ ට්‍රේනින් එකක් දෙන්න ඕනේ ඒක අවශ්‍යතාවයක් හරි ඔන්න ඔය තමයි ට්‍රේනින් නීඩ්ස් ඇති වෙන්න හේතු හරිද ඊට පස්සේ මේ ට්‍රේනින් නීඩ්ස් අයිඩෙන්ටිෆයි කරගන්න කවුද ඇයි මේ කවුද මේ ට්‍රේනින් නීඩ්ස් අයිඩෙන්ටිෆයි කරගන්නේ මේ ඔක්කොම දැන් මම කතා කරන්නේ පළවෙනි එකට අදාළව තමයි අයිඩෙන්ටිෆයි ට්‍රේනින් නීඩ්ස් එකට අදාළව තාම මේවා ගියේ නෑ එතකොට මේ කවුද රෙස්පොන්සිබල් HRM මැනේජර් අනිවාර්යෙන් රෙස්පොන්සිබල් වෙනවනේ එතකොට ලයින් මැනේජර්ස්ලා ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එක ඒ ඔක්කොම හරි ඉන්ඩිවිජුවල් එම්ප්ලොයි කියන්නේ අපිට දැන් එම්ප්ලොයිට ඒකේ වැඩ කරන එම්ප්ලොයිට අවශ්‍යතාවයක් තියෙනවා මම මේ ගැන දන්නේ නැහැ මට මේ ගැන තව දැනගන්න ඕනේ හරිද ඒ දේවල් ගැන අවශ්‍යතාවයක් තියෙනවනේ ඒක ට්‍රේනින් නීඩ් එකක් ගන්න යාර ට්‍රේනින් එකක් ඕනේ පිළිබඳව දැනගන්න හරිද ඕගනයිසේෂන් එකේ අදාළ කර්තව්‍යයන් පිළිබඳව දැනගන්න ට්‍රේනින් එකක් ඕනේ ඒක ඉන්ඩිවිජුවල් එම්ප්ලොයිට දැනගන්නත් පුළුවන් හරි මෙයාලම ඕනිත් නෑ හරිද ඔය ටික සාමාන්‍ය මේකකින් තේරෙනවනේ හරි දැන් තමයි යන්නේ දෙකට ඒ කියන්නේ මෙතන හරි prioritize training needs එකේදී වෙන්නේ අපි බලනවා පොඩ්ඩක් හරි prioritize training needs එකේදී අපි බලනවා budget is අපි වෙන් කරලා තියෙනවා budget එකක් ඒ budget එක essentialද ඇතිද training program එකට ඒ දේවල් ඇතිද හරිද time to be spent and availability of the other resources training එක කරන්න අවශ්‍ය අනිකුත් resources තියෙනවා මොකද්ද skillful person ලා ඉන්න ඕනේ කවුරු හරි දැනුවත් කිරීම උපදේශක මණ්ඩලයක් කවුරු ඉන්න එපා එයාලා ඉන්නවද එතකොට අපිට training එක තියන්න තැනක් තියෙනවද හරිද time එකක් තියෙනවද ඔය වගේ resources ගැන හරිද ඊට පස්සේ top management මේ කියව ගන්න හොඳේ මම මේ තනින් තන කියන්නේ ඔයාලට මේකේ අවබෝධයක් ගන්න හරිද
desires of the top management ඕන්න මේ ටිකම පාඩම් කරගන්න මං කියන ටිකම ලේස් ටික හරිද desires of the top management ඒ කියන්නේ top management එකේ අදහස top management එකේ අදහසත් ඕන්නේ අද ඒ කියන්නේ දැන් අපි training need එක identify කරගත්තා කියලා ඩොක් ගාලා මේ training එකක් තියන්න බෑ අපි ඒක top management එකේ approval එකක් ගන්න ඕනේ මෙහෙම training need එකක් කරන්න ඕනේ හරිද ඊට පස්සේ possibility of measuring the results of the training හරිද අපි training එක කරාට බෑ අපිට possibility හැකියාවක් තියෙන්න ඕන ඒ training එකේ result එක මනින්නත් හරිද ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕන ඊට පස්සේ competence and the interest of the trainers ලගේ දැන් අපි training එකක් කරන මිනිස්සු ටික ඉන්නවනේ ඒ මිනිස්සුන්ගේ abilities attitudes ගැන අපි දැනගෙන තියෙන්න එපා නේද ඒක පාට training එකක් ආවොත් training need එක identify කරගත්තා ගියේ දැන් හිතන්නකෝ බන්ධනාගාරයක් ගන්නකෝ හරිද බන්ධනාගාරික මම උදාහරණයක් කියන්නේ training කරන්නේ මිනිස්සු බන්ධනාගාරයක මේ සාමාන්‍යයෙන් ඔය මොකක් හරි වැඩක් කරන්න මොකක් හරි වැඩක් කරනවා කිමක ඒ ඇතුළේ මොකක් හරි දෙයක් හදනවා හරිද මොකක් හරි ආලුතෙන් හෝල් එකක් හදනවා ඒකට බන්ධනාගාර මිනිස්සුන්ම තමයි යොදාගන්නේ වැඩවලට හරිද ඒ සඳහා වැඩවලට යොදා ගන්නකොට ඒ මිනිස්සුන්ට ගිහිල්ලා මෙන්න මෙහෙමයි මෙහෙම එකක් හදනවා ඔන්න මෙහෙමයි මෙහෙමයි කියවට සාමාන්‍ය එතන ඉන්නේ නාහට අහන්න නැති සෙට් එකක් නේ හරිද ඒ මිනිස්සුන්ට ගිහිල්ලා කියලා හරිනවද නිකන් මෙහෙමයි කියලා එහෙම හරියන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ඒ කියන්නේ හිතට දැනෙන්න සහ තේරෙන්න කරන්න ඕනේ. ඒ කියන්නේ තේරෙන විදිහට කියන්න ඕන. ඒ මිනිස්සුන්ව අර කුලප්පු කරන්නේ නැතුව කොටින්ම කිව්වොත් කුලප්පු කරන්නේ නැතුව ඒ අදාළ වැඩේ කරගන්න පුළුවන් විදිහට කියන්න ඕන. හරිද? එතකොට ඒ කීම සඳහා අපි දැනගන්න ඕනේ මොන වගේ මිනිස්සු ටිකද මෙතන ඉන්නේ කියලා. හරිද? අපිට දැන් හිතන්නකෝ ක්ලාස් එකකට ගිහිල්ලා කියන විදිහයි බන්ධනාගාරෙක ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා කතා කරන විදිහයි වෙනස්නේ. ඒ අපි ඒ අදාළ තැනට අදාළ කියන්නේ අපි දැනගන්න ඕනේ ක්ලාස් එකේ ඉන්නේ ළමයි බන්ධනාගාරේ ඉන්න ළමයි නෙමෙයිනේ. හරිද? බන්ධනාගාරේ ඉන්නේ අර මේ අපරාධකාරයෝ. එතකොට ඒ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් ඒ මිනිස්සුන්ගේ විදිහ අපි දැනගන්න ඕනේ. ඕනම දෙයක් කරන්න කලින් කියන්නේ ට්‍රේනින් එකක් පවා කරන්න කලින් ට්‍රේනින් එක දෙන්න කාටද මොන වගේ ඇටිටියුඩ්ස් තියෙන මිනිස්සු ටිකද දැනගන්න ඕනේ ඒක. හරි. ඊට පස්සේ ට්‍රේඩ් යුනියන් ඉන්ෆ්ලුවන්ස්. ට්‍රේඩ් යුනියන් කියන්නේ ට්‍රේඩ් යුනියන් එකේ බලපෑම දැනගන්න ඕනි. හරිද? යුනියන්ස් කියන ඕගනයිසේෂන්ස් වල ඒ ට්‍රේඩ් යුනියන් එකේ බලපෑම කොහොමද කියලා දැනගන්නත් ඕනි. ඕක තමයි ප්‍රයොරිටයිස් කියන එකෙන් කරන්නේ. මෙන්න මේ ප්‍රයොරිටයිස් කියන එක. හරි ඊට පස්සේ යනවා establish training objectives මොනවද මේ training objectives කියන්නේ කියලා තුන්වෙනි එකට අපි යන්නේ හරි establish training objective එක කියලා කියන්නේ සරලවම කිව්වොත් මේ training program එක මගින් අපි achieve කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද අපි මේ training program එක මගින් අපි achieve කරන්නේ එයාලගේ abilities වර්ධනය කිරීමක් නම් අන්න ඒක තමයි අපේ training need training objective එක මොන වගේ දේවල්ද අපි මේ training program එක මගින් වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිද train කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඕක තමයි සිංහලෙන් කිව්වොත් එන්නේ සරලවම කිව්වොත් training objective කියලා කියන්නේ. ඒතර objective එකක් ඔයාලා දන්නවා මේ ඒ කියන්නේ හැමදාම කියනවනේ හැමදාම හැම සබ්ජෙක්ට් එකේම කියනවා ඔබ්ජෙක්ටිව් එක මෙහෙම වෙන්න ඕනේ අර එහෙම වෙන්න ඕනේ කියලා. එතකොට මේ ස්මාර්ට් කියන concept එක ඔබ්ජෙක්ටිව් එක තියෙනවා. ස්පෙસિෆික් වෙන්න ඕනේ, measurable වෙන්න ඕනේ, achievable වෙන්න ඕනේ, relevant වෙන්න ඕනේ, time වෙන්න ඕනේ. ඒ අදාළ ඔබ්ජෙක්ටිව් එක අදාළ කාර්යයට අදාළව තියෙන්න බෑ. දැන් ට්‍රේනින් එකේදී අපිට ඕනි ඔබ්ජෙක්ටිව් එක ඇබිලිටි වැඩි කරන්න නම් අපේ ඔබ්ජෙක්ටිව් එක තියෙන්න ඕනි ඇබිලිටි වැඩි කිරීම පිළිබඳව. අපේ ඔබ්ජෙක්ටිව් එක තිබ්බොත් performance වැඩි කිරීම පිළිබඳව ඒක වැරදිනේ. අපි performance නෙමෙයි වැඩි කරන්න යන්නේ. අපේ ඔබ්ජෙක්ටිව් එක training මේ මොකද්ද ඇබිලිටිස් වැඩි කිරීම. ඒතර measurable වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඔබ්ජෙක්ටිව් එක මොකද්ද මැනිය හැකි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපිට දැන් අපි ට්‍රේනින් එක දීලා අපි ඇබිලිටිස් වර්ධනය කළා අපිට ඇබිලිටිස් වර්ධනය වුණාද කියලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක් හරි එක්ක ක්වෙස්චන් එකක් මගේ මොකක් හරි එක එක ටෙක්නික්ස් තියෙනවනේ. ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන් නැත්නම් යාලට චීට් එකක් වගේ දෙනවනේ ලියන්න. ඒ විදිහට පුළුවන් ඕනේ විදිහකට. ඊට achievable වෙන්න ඕනේ. අපිට ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. relevant වෙන්න ඕනේ. අදාළ කර්තව්‍යයට අදාළ වෙන්න ඕනේ. relevant වෙන්න ඕනේ. නැත්නම් time වෙන්න ඕනේ කියලා කියන අදාළ කාලයට වෙන්න ඕනේ. දැන් හිතන්න ඕගනයිසේෂන් එකේ ට්‍රේනින් එක තියෙන්නේ ට්‍රේනින් එක තියෙනවා දැන් මේ අවුරුද්දේ තියෙනවා ඒකේ කියන්නේ ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕනේ මේ කියන්නේ මේ අවුරුද්දේ
අපේ ඕගනයිසේෂන් එක තුල ඉන්න මිනිස්සුන්ගේ ඇබිලිටිස් 120කින් 130කින් වැඩි කරනවා. හරිද? හිතන්නකො මේ අවුරුද්දේ තියෙන ට්‍රේනින් එකේ ඔබ්ජෙක්ටිව් එක වෙන්න බෑ 2025 ඉන්න මිනිස්සුන්ගේ ඇබිලිටිස් වැඩි කරනවා කියන එක වෙන්න බෑනේ ටයිම්ලි නෑනේ. ඇයි මේ අවුරුද්දේනේ ඒක වෙන්නේ? එහෙනම් ඉතින් ඒක 2025 කරන්න ඕනේ. හරි අපි දන්නේ නෑනේ මිනිස්සු කවුද එනවා යනවා අලුතෙන් ඕගනයිසේෂන් එකට බැඳෙනවා ඕගනයිසේෂන් එකෙන් එළියට යනවා. ඒ දේවල් නිසා ටයිම්ලි වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ ඩිටර්මයින් දැන් 4 මේක. හරි? determine training evaluation criteria ඒ කියලා කියන්නේ සරලවම කිව්වොත් මේකෙදි වෙන්නේ අපි අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක සක්සස්ද නැද්ද? හරිද මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක සක්සස්ද නැද්ද? හරි? මේකෙදි ට්‍රේනින් ඉවලුවේෂන් ක්‍රයිටීරියා කියන්නේ ඒකයි මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක දැන් මේක කරාට පස්සේ කියන්නේ මේ කරන අතරතුරේදී බලන්නත් පුළුවන් කරලා ඉවර වෙලා බලන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉවලුවේෂන් එක අතරතුරේදී කරන්නත් පුළුවන් අපි මේ කරගෙන යන වැඩේ සාර්ථකද? හරි දවසක් දෙකක් දවසක් තියෙන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් නම් එහෙම කරගෙන යන අතරතුරේ බලන්නත් පුළුවන් ඉවර වුණාට පස්සේ බලන්න පුළුවන් සති ගණන් තියෙන ඒවාත් තියෙනවනේ. ඒ වගේ අතරතුරේදී බලන්නත් පුළුවන් ඉවර වුණාට පස්සේ බලන්නත් පුළුවන් සති ගණන් අපි කරගෙන යනකොට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක මේ වැඩේ සාර්ථකද අපි අපේ ඔබ්ජෙක්ටිව්ස් අචීව් කරගන්න පුළුවන්ද මේ දේවල් වලින් හරි ඒ දේවල් ගැන බලන්න ඕනේ ඒක තමයි determine training evaluation criteria කියලා කියන්නේ හරිද ඊට පස්සේ make the other related things මේකේ 5 හරි make the other related thing කියලා කියන්නේ ඕගනයිසේෂන් එක ට්‍රේනින් එක කරනකොට ගොඩාක් දේවල් ඕනේ මොනවද ට්‍රේනින් මැටීරියල්ස් ඕනේ මොනවා හරි මැටීරියල්ස් ඕනේ වෙන්න පුළුවන් ට්‍රේනින් මෙතඩ් එකක් ඕනේ එතකොට ටයිම් එකක් ඕනේ ට්‍රේනින් කරන්න ටයිම් එකක් ඕනේ ඩියුරේෂන් එකක් ඕනේ ට්‍රේනින් කරන්න තැනක් ඕනේ ට්‍රේනින් වලට බජට් එකක් ඕනේ එතකොට ඒකට එඩියුකේටඩ් පීපල් ලා ඉන්න ඕනේ හරිද ඔන්න ඔය දේවල් තමයි අද රිලේටඩ් තිංස් ට්‍රේනින් එකට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තියෙන්න ඕන අනිත් දේවල් මොනවද මේ දේවල් තියෙන්න ඕනේ හරි ඊට පස්සේ ඉම්ප්ලිමන්ටේෂන් කියලා කියන්නේ අපි මේකෙදි බලන්නේ ඕගනයිසේෂන් එකේ අපි කරන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අපි කියන්නේ අපි කලින් මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට මෙච්චර බජට් එකක් යනවා කියලා කිව්වනේ. හරිද? අපි බජට් එකක් යනවා කියලා ඕගනයිස් කරගත්ත. මොන එකේදීද අපි ඕගනයිස් කරගත්තේ ඒක? මෙන්න මේකෙදි. ප්‍රයොරිටයිස් ට්‍රේනින් නීඩ් එකේදී අපි බජට් එක ගැන කිව්වා. නේද? බජට් එක ගැන කතා කරා. essential budget for training ඔය ගැන කතා කරා හරි එතකොට ඉම්ප්ලිමන්ටේෂන් එකේදී බලන්නේ අපි මේ කතා කරපු බජට් එකට අනුවම අපි මේ කතා කරපු ප්ලෑන් එකට අනුවම මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක යනවද මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ අදාළ කතා කියන්නේ අපි සංවිධානය කරගත්ත බජට් එකට අනුව සංවිධානය කරගත්ත ප්ලෑන් එකට අනුවම යනවද කියන එක බලන්න ඕනි හරි ඕක තමයි ඉම්ප්ලිමන්ට් ස්ටේජ් එකේදී කරන්නේ එතකොට අපි 6 වෙනි ස්ටේජ් එකත් මේ කතා කරා ඊට පස්සේ evaluation the success of the training program හරිද 6 7 ඒකෙදි බලන්නේ ඕගනයිසේෂන් එකේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ efficiently and effectively කරගන්න පුළුවන්ද කාර්යක්ෂමව සහ ඵලදායීව කරගන්න පුළුවන් වුණාද කියන එක තමයි ඔතනදී බලන්නේ ඔය ස්ලයිඩ්ස් කියව ගන්න හරිද මම මේ සිංහලෙන් කියන්නේ ඒ දේවල් ඒ අදියරේදී වෙන දේවල් ටික හරි එතකොට ඔය දේවල් ටික තමයි බලන්නේ කාර්යක්ෂම සහ ඵලදායීව ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කරගන්න පුළුවන් වුණාද කියන එක තමයි බලන්නේ හරි ඊට පස්සේ මෙතනින් ට්‍රේනින් process එක ඉවරයි ට්‍රේනින් process එක ඉවරයි ඊට පස්සේ යනවා benefits of the training to the organization මේ ට්‍රේනින් එක ඔයාලට මම ඇහෙනවනේ ඇහෙනවනේ ගැටලුවක් නැහැනේ ඔව් හරිනේ benefits of the training to the organization එකට තියෙන benefits මොනවද මේ training එක මගින් training එකට කරොත් මොකද්ද මේකෙත් තිබ්බා සමහර ඒවා wastage එක අවම කරගන්න පුළුවන් හරි මේක ලියන්න එපා මේක අරකට නැහැ මං කියන්නේ මේකෙත් සමහර points තියෙනවා අර ඒ දේටම ගැලපෙන මොකද benefits of training needs එකටම ගැලපෙන හරිද මම මේකට කියද නැත්නම් පාටලව ගන්නේ නේද
benefits of training needs to the organization. Organization එකට මේ training එක මගින් ඇතිවන benefits මොනවද? ඇතිවන ප්‍රයෝජන මොනවද? organization එකේ මේ මොකද්ද training process එක කරොත් මොකද්ද? to increase the quality and the quantity of the product. හරිද? ඒක වැඩි කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඔයාලට තේරෙනවනේ මේ දේවල් නම් තේරෙනවා. to increase the productivity එක වැඩි කරගන්න පුළුවන්. හරිද? මිනිස්සුන්ට මේ training එකක් දුන්නාම මේ මිනිස්සු හරියට වැඩ කරනවා, හරි ප්‍රමාණයෙන් වැඩ කරනවා. ඊට වඩා හැමතිස්සෙම achieve කරන්න යන්නේ quality එක. ඒ කියන්නේ quality එකට තමයි හැමතිස්සෙම වැඩ. ඒ කියන්නේ යාළගේ productions නිපදවන්න හදන්නේ. කවදාවත් නොසලකිලිමත් භාවයෙන් production එක කරන්නේ නැහැ. ඊට පස්සේ reduce the wastage එක reduce කරනවා, reduce number of accident and resultant cost. ඒ කියලා කියන්නේ organisation එකේ තියෙන accidents වලට වැය වෙනවා නම් යම් කිසි cost එක ඒ cost එක අඩු කරනවා. මොකද accidents අඩු වෙන නිසා. හරිද? ඒ කියන්නේ මිනිස්සු දැනුවත් දැන් වැඩේ කරන්නේ දැන් එයාලට training එක දීලා තියෙන්නේ. හරි? ඊට පස්සේ reduce the degree of the supervision, improve employee motivation ඔය ටික පුළුවන් නේද? ඒක මේ මොකද්ද? පැහැදිලි කරන්න දෙයක් නැහැනේ. organisation එකට මේක organisation එකට මේ දේවල් වෙන්නේ organisation එකට. training එකක් මිනිස්සෙකුට දුන්නාම ඒ මගින් organisation එකට එන ප්‍රයෝජන තමයි මේවා. training එකක් මිනිස්සෙකුට දුන්නාම ඒ මගින් ඒ මිනිස්සයාට එන ප්‍රයෝජන තමයි මේවා. මේ organisation එකට එන ප්‍රයෝජන මේ මිනිස්සයාට එන ප්‍රයෝජන. මිනිස්සයාට එන ප්‍රයෝජන මොනවද? ඒ මිනිස්සයාගේ knowledge වැඩි කරගන්න පුළුවන්. skills වැඩි ගන්න පුළුවන් අනිවාර්යෙන්. self confident එක වැඩි කරගන්න පුළුවන්. එයාට higher confident එකට යන්න පුළුවන්. මොකද එයා දන්නවා දැන් job එක ගැන මොනවද කරන්න තියෙන්නේ. ඊට පස්සේ higher rewards වලට යන්න පුළුවන්. rewards ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා හොඳින් වැඩ කරනවානේ. මොකද එයා දන්නවා කරන්න තියෙන දේ. එයා ඉන්න දෙයක් නැහැ. ඊට පස්සේ adjustments ඕන විදිහකට හැඩ ගැහෙන්න පුළුවන්. more job security job satisfaction එකක් තියෙනවා. හරිද? ඒ මනුස්සයාට motivation එකක් තියෙනවා. satisfaction increase the satisfaction motivation මේ ඒ තනි පුද්ගලයාට organisation එකේ training එක මගින් තනි පුද්ගලයාට ලැබෙන දේවල් තමයි මේවා. මේවා ඒ අදාළ organisation එකට ලැබෙන දේවල් මේ දෙක පටලව ගන්න එපා. හරි? මේ තනි පුද්ගලයාට ලැබෙන පුද්ගලයෙක්ට ලැබෙන්නේ මොනවද organisation එකේ training එකක් කරාම? ඒ දේවල් ටික. ඒ ටික දේශීනේ methods. ඊට පස්සේ යනවා training කරන methods. මේ slides 4ෙම තියෙන්නේ මේ training methods ගැන. හරිද? on job training method කියලා කියන්නේ හරිද? මේක හොඳට අහගන්න මේ මෙතන තියෙන ඒවා තේරෙන්නේ නැහැ. හරිද? මොනවා තියෙනවද මන් දන්නෙත් නැහැ. මේ on job training කියලා කියන්නේ මේක ටෙක්නික් එකක්. ඒකෙදි අපි කරන්නේ මොකක්ද දන්නවද? අපි කරන්නේ ඒ පුද්ගලයාව වෙනම ගන්නෙ නෑ ට්‍රේන් කරන්න. එන්න මෙන්න මෙදාට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මෙදාට මේ උදේ ඉඳන් හවස වෙනකන් ට්‍රේනින් එකක් කරනවා. එහෙම නෙමෙයි අපි මේ ට්‍රේනින් එක කරන්නේ. අපි කරන්නේ මේ මිනිස්සයාට මොකක් හරි වැඩක් දෙනවා කරන්න. හරිද? මොකක් හරි වැඩක් කරන්න දෙනවා. ඒ මිනිස්සයා ඒ වැඩේ කරන ආකාරය තියෙනවානේ. ඒ කරන ආකාරය කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් සුපර්වයිස් කරනවා. කොහොමද මේ මිනිස්සයා මේ වැඩේ කරන්නේ? කියන්නේ අපි යාට ජොබ් එකක් දෙනවා. අපි කියන්නේ එයාට මේ ආන් ට්‍රේනින් එකක් කරන්නේ ඔයාව සුපර්වයිස් කරනවා කවුරු හරි. ඔයාට මේ ජොබ් එක තියෙන එහෙම කියන්නේ නැහැ අපි. අපි නිකන් ජොබ් එකක් දෙනවා වාගේ. අපි දැන් හිතන්නකො HRM එකට ආවා කියලා. ඔයා HRM එකට ආවා නම් මුලින්ම ඔයාට මෙන්න මේ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ කියලා පොඩි වැඩ කොටසක් අසයින් කරනවා. හරිද? ඒකෝර එයා හිතන්නේ එයාට ඒ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ආයේ ඒ වැඩේ නිරත වෙනවා. ඒ නිරත වෙන විදිහ අපි බලනවා. ඒ අපි දුන්න පොඩි කාර්ය හරියට කරනවද? හරිද? ඒ හරියට කරන්නේ නැත්නම් ඒ අපි ඒ දේ හරියට කරන්න කියලා දෙනවා. හරිද? අපි කියන්නේ සුපර්වයිසර් ඒ දේ හරියට කරන්න කියලා දෙනවා. ඔන්න ඔය වගේ ප්‍රොසීඩියර් එකක් තමයි මේ on job training කියලා කියන්නේ. on job කියලා කියන්නේ ජොබ් එක යන අතරතුරේ තමයි ට්‍රේනින් එක දෙන්නේ. වෙනම ගන්නෙ නැහැ. හරි? apparent training කියලා කියන්නේ organisation එක කියන්නේ හිතන්නකෝ මේ ඒ ෆීල්ඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මිනිස්සෙක් කියලා දැන් හිතන්න organisation එකේ මොකක් හරි වැඩක් කරන්න ඒ ෆීල්ඩ් එක ගැන දැනුමක් නැහැ. හැබැයි එයාගේ job attitudes abilities ඔතන තියෙන්නේ most appropriate person. මම කියවනේ qualified person කෙනෙක් ඉන්නවා appropriate person කෙනෙක් ඉන්නවා. qualified නම් අනිවාර්යෙන් qualified නම් paper qualifications තියෙනවා. ඒ අදාළ job එක ගැන සාමාන්‍ය විදිහට හරි දන්නවා. field එක ගැන හරි දන්නවා. හරිද? හැබැයි most appropriate person ඒ අදාළ field එක ගැන දැනුවත් වෙන්නත් පුළුවන්, නොදැනුවත් වෙන්නත් පුළුවන්. බොහෝ විට නොදැනුවත් පුද්ගලයෙක්
හැබැයි යාට ෆේවරබල් ස්කිල්ස් ඇටිටියුඩ්ස් තියෙනවා ඒ අදාළ ජොබ් එක perform කිරීමට හරියාකාරයෙන් perform කිරීමට හරිද එතකොට මේකෙදි වෙන්නේ අපි ජොබ් එක ගැන වැඩි අවබෝධයක් නැති පුද්ගලයෙක් ඒ ජොබ් එක කරන්නේ කොහොමද කියලා ට්‍රේන් කරනවා බොහෝ විට ප්ලම්බර් බාබර් දැන් ওই මිනිස්සුන්ට මහා ලොකුවට සමහර ජොබ් ගැන කියන ඕගනයිසේෂන් එකේ මම කියන්නේ දැන් HRM කෙනෙක් ප්ලම්බර් කෙනෙකුට HRM කෙනෙක් වෙන්න පුළුවන්ද වෙන්න පුළුවන් ඒ මිනිස්සු ක්වොලිෆිකේෂන්ස් කරලා තියෙනවා නේ කියන්නේ ක්වොලිෆිකේෂන්ස් අපුරා තියෙනවනේ තමන HRM මැනේජර් කෙනෙකුට එහෙම මොකද්ද අවශ්‍ය මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවනේ ඒව සපුරා තියෙනවා නම් එයාට ගැටලුවක් නැහැ. එතකොට මම කියන්නේ ප්ලම්බර් බාබර් ඔය වගේ මිනිස්සු අරන් තියන්නේ කියන ඕගනයිසේෂන් එක මොකක් හරි වැඩක් කියන්නකො මොකක් හරි පෝස්ට් එකක් පොඩි පෝස්ට් එකක්. හරි ලොකු පෝස්ට් ඕනේ පොඩි පෝස්ට් එකකට ඒ මිනිස්යාගේ ඉතුරු සුදුසුකම් තියෙනවා. ඒ කියන්නේ ෆේවරබල් ඇටිටියුඩ් තියෙනවා. ඒ මිනිස්යාගේ දක්ෂතාවය තියෙනවා. හැබැයි ඒ මිනිස්යා පේපර් ක්වොලිෆිකේෂන්ස් පොඩක් අඩුයි. ඒ ජොබ් ෆීල්ඩ් එක පිළිබඳව දැනුවත් කිරීම අඩුයි. දැන ගැනීම අඩුයි. එතකොට මොකද්ද කරන්නේ? ඇපරන්ටයින් ට්‍රේනින් එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි මේ මිනිස්යාව ජොබ් ෆීල්ඩ් එක ගැන හොඳට දැනුවත් කරනවා. මෙන්න මේ එහෙම තමයි මෙහෙම තමයි මේ දේ තමයි කරන්න තියෙන්නේ. ඒතර ඔයා මේ වගේ දේවල් තමයි ඉස්සරහට කරන්න වෙන්නේ. ওই දේවල් පිළිබඳව දැනුවත් කරනවා. හරිද? ජොබ් රොටේෂන්. ජොබ් රොටේෂන් කියලා කියන්නේ බැංකුව වල තියෙන ක්‍රමය. ඔයාලා දැකලා තියෙනවද බැංකුව වල එකම කවුන්ටරේ හැමදාම එකම මිනිස්සයා ඉන්නවද? නෑනේ නේ. එකම කවුන්ටරේ හැමදාම එකම මිනිස්සයා නෑ මැනේජර් ඇරෙන්න. බැංකුව වල මැනේජර් ඇරෙන්න ඉතුරු කවුන්ටර්ස් ඔක්කොම මාරු වෙනවා. හරි? ඉතුරු කවුන්ටර්ස් ඔක්කොම මම දන්නේ කොච්චර කාලෙකින්ද කියලා ඒ අදාළ කාල පරිච්ඡේදයක් ඇති ඒකෙන් මාරු වෙනවා. ඒ කියන්නේ එකම එතකොට ඒ එක මිනිස්සෙක් ගත්තොත් බැංකුවෙන් එක මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්සයා දන්නවා අදාළ ජොබ් ඔක්කොගෙම වැඩ ටික දන්නවන්නේ. මොනවද මේක වෙන්නේ? හිතන්නකෝ එක දවසක් හරි කවුරුහරි මිනිස්සෙක් ඇබ්සන්ට් වුණා කියලා. ඒ මිනිස්සයා ඇබ්සන්ට් වුණාම ටක් ගාලා වෙන කෙනෙක් වෙතෙන්ට අසයින් කරන්න පුළුවන්. මොකද ඒ මිනිස්සයාට ආයි කියලා දෙන්න ඕනේ නැහැ. මේක තමයි කරන්න ඕනේ මේක තමයි කරන්න ඕනේ කියලා. මොකද ජොබ් රොටේෂන් එක මගින් එයා දැනගෙන තියෙන්නේ. ඒ අර ඇබ්සන්ට් වුණ මිනිස්සයාගේ ජොබ් එක මොකද්ද? එයා කරේ මොනවද? ඒ දේවල් දැනගෙන තියෙන්නේ. හරි? ඒක තමයි මේ ජොබ් රොටේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ වෙස්ටිබියුල් ට්‍රේනින් එක බොහෝ වෙලාවට දෙන්නේ පයිලට්ලට. හරිද? දැන් හිතන්නකෝ පයිලට්ලා ට්‍රේනින් එකක් දෙන්නේ කොහොමද? පයිලට්ලට ට්‍රේනින් එක පාට එන්න මේ දැන් පයිලට්ලට අනිවාර්යෙන් ට්‍රේනින් එකක් දෙන්න කටින් කිව්වට බෑනේ. මේ දේවල් දැන් සාමාන්‍යයෙන් ට්‍රේනින් පීරියඩ් එකක් දෙනවා හඳුන්වලා දීම අනම්මනම් ඒ ට්‍රේනින් පීරියඩ් එක ඇරෙන්න එයාලව ට්‍රේන් කරන්න දාන්න එපා නේද? ගුවන් යානයක් දෙන්න එපා. ඔය මිනිස්සුන්ට එතකොට ඔය දෙනකොට එයාලා දෙන්න පුළුවන් මෙන්න ගුවන් යානා මෙන්න තමයි ගුවන් පතේ ඕන්න යන්න කියලා දෙන්න බෑනේ. හරිද? එතකොට අපි කරන්නේ එයාලට ඇක්චුවල් මේ ඉක්විප්මන්ට්ස් මගින් ඒ කියන්නේ ගුවන් යානය මගින් අපි ආටිෆිෂල් එන්වයරන්මන්ට් එකක් මවනවා. ඒ කියන්නේ ආටිෆිෂල් එන්වයරන්මන්ට් කියලා කියන්නේ ඒක ට්‍රේනින් වලට වෙන්නු ප්‍රදේශයක්. හරිද? ඒ ප්‍රදේශය තුල ඇක්සිඩන්ට්ස් වුණොත් ඕන තරම් රිකවර් කරගන්න. ඒ ඇක්සිඩන්ට්ස් ටක් ගාලා මේ මොකද්ද? ටක් ගාලා ඒකට විසඳුමක් ගන්න හැකියාවක් තියෙනවා. ඒ අදාළ පුහුණු ප්‍රදේශය තුල පමණක්. හරිද? ඒ අදාළ පුහුණු ප්‍රදේශය තුල ඇක්සිඩන්ට් එකකට ඕනි සෑම දෙයක්ම තියෙනවා. ඇක්සිඩන්ට් එකක් වුණාම ඕනි සෑම දෙයක්. හරිද? ඒ අදාළ පුහුණු ප්‍රදේශය විතරයි පයිලට් පුහුණු කරන්නේ. ඊට පස්සේ තමයි යාලව දාන්නේ මේ මොකද්ද ඕන ගුවන් යානාවේ මේ ගුවන් පතවල යන්න. ඒ කියන්නේ ට්‍රැවලින් කරන්න දාන්නේ. ඊට පස්සේ හරිද? එයාලව ඇක්චුවල් දැන් හිතන්නකො මේ ආටිෆිෂල් දැන් එහෙම බෑ. දැන් මේකෙදි වෙස්ටිබියුලර් ට්‍රේනින් එකේදී අපි දෙන්නේ මේ බොරු ඒ කියන්නේ බොරු මොකක් හරි මැටීරියල් එකකින් වෙන මැටීරියල් එකකින් හදපු මොකක් හරි ට්‍රේනර්ස්ලට වෙනම විදියකින් හදපු ගුවන් යානයක් ඒ අදාළ මේ මොකද පුහුණු සීමාවේ පුහුණු කරන්න එහෙම නෙවෙයි දෙන්නේ අපි. ඒ අදාළ පුහුණු සීමාවේ අපි ඇත්ත ගුවන් යානයක් දෙන්නේ. තේරෙනවද? ඇත්ත ගුවන් යානයක් දීලා අපි ආටිෆිෂල් එන්වයරන්මන්ට් එකක් හදනවා. මේ අදාළ පුහුණු සීමාවේ මේ ගුවන් යානා මගින් පුහුණු කරන්න පුළුවන්. හරි? ඔන්න ඔක තමයි වෙස්ටිබියුලර් ට්‍රේනින් කියලා කියන්නේ. එතකොට ඇක්චුවල් ඉන්ස්ට්‍රුමන්ට් මගින් ආටිෆිෂල් එන්වයරන්මන්ට් එක හදාගත්ත තැනක් නේද? ආටිෆිෂල් ප්ලේස් එකක් නේ. ගුවන් පතයක් නෙමෙයි. ආටිෆිෂල් ප්ලේස් එකක් මොකක් හරි යාලා හදාගත්ත තැනක තමයි කරන්නේ. ඒක තමයි මේ වෙස්ටිබියුලර් ට්‍රේනින් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ස්කිල් බිල්ඩර්ස් කියලා කියන්නේ මේකෙදි හැමතිස්සෙම බලන්නේ ඕගනයිසේෂන් එකේ එම්ප්ලොයි ස්කිල්ස් වැඩි කරන්න. නොලෙජ් එකට වඩා. ඒ කියන්නේ යාගේ දැනුමට වැඩිය යාලගේ හැකියාව කුසලතා වැඩි කරන්න. කො ඒක?
මේ නැද්ද මේක මං කියන්න හොඳේ මම ලියාගෙන තියෙන විදිහට මං කියන්නේ මේ ස්කිල් බිල්ඩර්ස් කියලා කියන්නේ එතකොට මේ ඕගනයිසේෂන් එකේ ඒ අදාළ මේ ට්‍රේනින් එක දෙන්නේ ඒ මිනිස්යාගේ නොලෙජ් එක වැඩි කරන්න නෙමෙයි. හැබැයි ස්කිල්ස් වැඩි කරන්න. ඇබිලිටිස් ඔය දේවල් වැඩි කිරීම පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ ට්‍රේනින් මෙතඩ් එකේදී. හරිද? ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් ඉන්ස්ට්‍රක්ෂන් අපි මේකට මෙයා ප්‍රෝග්‍රෑම් ඉන්ස්ට්‍රක්ෂන් කියලා කියන්නේ අපි දෙනවා ප්‍රෝග්‍රෑම් ඉන්ස්ට්‍රක්ෂන් කියලා කියන්නේ අපි මේ සෙල්ෆ් ස්ටඩි එකක් දෙනවා. ඒ කියන්නේ එයාට කාල පරිච්ඡේදයක් දෙනවා. අදා මේ පොත්පත් වලින් ඉන්ටර්නෙට් එකෙන් එතකොට අදාළ විදිහකට සෝස් මොකක් හරි සෝස් එකකින් ඒ අදාළ ජොබ් එකට අදාළව තියෙන ඒ කියන්නේ පැතිකඩ තියෙනවා දැන් HRM පොත් HRM පැත්ත ගැන තාම මොනවා හරි වැඩියෙන් ඉගෙන ගන්න. ඒ දේවල් ගැන සෙල්ෆ් ස්ටඩි එකක් කරන්න. ඉන්ටර්නෙට් එකෙන් පොතකින් එතකොට මොකද මැනුවල් ස්ටඩි කියන්නේ ස්ටඩි මැනුවල්. එයා සෙල්ෆ් ස්ටඩි එකක් කරන්න කියලා කාල පරිච්ඡේදයක් දෙනවා. සතියක හෝ මාසෙක කාල පරිච්ඡේදයක් දෙනවා. ඔයාගේ මේ සෙල්ෆ් ස්ටඩි එක. ඒක තමයි ප්‍රෝග්‍රෑම් ඉන්ස්ට්‍රක්ෂන්. මේ විදිහට අපිට ඕනනම් මේව කරන්න පුළුවන්. මේ විදිහට ගොඩාක් මේ ට්‍රේන් කරන්න එක්සිකියුටිව් ලෙවල් කට්ටිය. මොකද මේ මිනිස්සුන්ට මහා ලොකුට දැනගන්න දෙයක් නැහැනේ. මේ මිනිස්සුන්ට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනේ. මේ මිනිස්සු හරියට සෙල්ෆ් ස්ටඩි කරන සාමාන්‍ය එක්සිකියුටිව් ලෙවල් වල ඉන්න කට්ටිය සෙල්ෆ් ස්ටඩි කරන්න කැමතිනේ. යාළුවෝ සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන්. හරිද? යාළුවා දන්නවා කොහොමද මේක කරන්න කියලා. ඒකට යාළුවට දෙනවා සතියක විතර කාල පරිච්ඡේදයක්. මෙන්න මෙහෙම ඉන්ස්ට්‍රක්ෂන් මොකක් හරි ඉන්ස්ට්‍රක්ෂන් ටිකකුත් එක්ක මෙන්න මේ දේවල් යටතේ ඒ කියන්නේ හිතන්නකෝ ටොපික්ස් 10ක් දෙනවා. ඒ ටොපික්ස් යටතේ ඔයාලා සෙල්ෆ් ස්ටඩි එකක් කරන්න. එච්චරයි. ඕක තමයි ට්‍රේනින් එක. හරි. කේස් ස්ටඩි මෙතඩ් කියලා කියන්නේ අපි මොකක් හරි ලොං සිටුේෂන් එකක් දෙනවා. ලොං ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක් දෙනවා. මොකක් හරි දීර්ඝ ප්‍රශ්න ඒ කියන්නේ ප්‍රශ්නයක් දෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන සිටුේෂන් එකක් දෙනවා. අපි බලනවා ඒ ට්‍රේනින් වෙන ආපු මිනිස්සයා කොහොමද ඒක විසඳන්නේ. අද අපි මොකක් හරි ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක් දෙනවා. ලොං ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක්. ඒ ට්‍රේනින් වෙන්න ආපු මිනිස්සයා කොහොමද ඒක විසඳන්නේ? ඔන්න ඔය විසඳන විදිහ අපි කොයි විදිහ කියන්නේ අපි බලාපොරොත්තු ඕගනයිසේෂන් එක බලාපොරොත්තු වෙන performance ඒ කියන්නේ performance එකකින්මද විසඳන්නේ. ඕගනයිසේෂන් එක බලාපොරොත්තු වෙන විදිහටමද විසඳන්නේ නැත්නම් එයාගේ විදිහකට විසඳනවද? ඔය දේවල් ඇනලයිස් කරනවා මේ කේස් ස්ටඩි මෙතඩ් එකේදී මේකත් එක්ක ට්‍රේනින් මෙතඩ් එකක්. මේ විදිහට දෙනවා ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක් දෙනවා. හරි. ඊට පස්සේ ක්‍රිටිකල් ඉන්සිඩන්ට් මෙතඩ් එක කියලා මේකේදී දෙන්නේ ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක් තමයි. හැබැයි මේකේ දෙන්නේ ෂෝට් ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක්. ඊටාම් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා මොකක් හරි ප්‍රොබ්ලම් එකක් පිළිබඳව. අපි මේකේදී අහන්නේ ඉම්පෝටන්ට් තින්ග්ස්. මේකේදී අහනවා විස්තරාත්මකව කොහොමද මේ ප්‍රශ්නේ අපි ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කියලා මේකේදී අහනවා. මේකේදී අහන්නේ ඊටමත් කෙටියෙන් කියන්නේ මොනවද ගන්න ඕනේ කෙටි ක්‍රියාමාර්ග මේ අදාළ ප්‍රොබ්ලම් එකෙන් ගොඩ එන්න නම්. ඕක තමයි මේකේදී අහන්නේ. හරිද? ක්‍රිටිකල් ඉන්සිඩන්ට් මෙතඩ් කියන්නේ ඒක පොඩි ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක් දෙනවා සහ මේ මොනවද කෙටි ක්‍රියාමාර්ග මේ තත්ත්වෙන් ගොඩ එන්න. මේකේ දිග ප්‍රොබ්ලමැටික් සිටුේෂන් එකක් දීලා අහනවා බ්‍රීෆ්ලි කියන්න අපි කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මේකෙන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ. හරි? රෝල් ප්ලේයින් කියලා කියන්නේ අපි යාට කියන්නේ ඒ ට්‍රේනර්ට කියනවා මේ ඇක්ට් අවුට් කරන්න කියලා. කියන්නේ අපි මොකක් හරි ඉන්සිඩන්ට් එකක් දෙනවා. හරිද? මේ රෝල් ප්ලේයින් ගොඩාක් කරනවා. මොන වගේ ජොබ් වලද දන්නවද? මොකද කියන්නේ ඔය මේ 1990 කියන්නේ ගිලන් රත සේවේ කට්ටියට මේ රෝල් ප්ලේයින් එක තමයි කරන්නේ. එයාලට වෙන ට්‍රේනින් කරන්න විදියක් නැහැ. කටින් කිව්වට බෑනේ ආ මේ වෙලාවට යන්න. ඔයාලා මේ වෙලාවට ගිහලා මෙහෙම හැසිරෙන්න. එදා ඉස්සරහා මෙහෙම හැසිරෙන්න. එහෙම කිව්වට මේ මිනිස්සු හැසිරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? අපි ඇක්ට් එකක් දෙනවා. දැන් ඔන්න මේක කියන්නේ එයාලගේ ට්‍රේනින් පීරියඩ් එකේදී මේක රෝල් ප්ලේයින් එක. මෙන්න මේ වගේ සිටුේෂන් එකක් තියෙනවා. හිතන්නකෝ මොකක් හරි දැන් මේ මනුස්සයාට හાર્ට් ඇටැක් හැදිලා හાર્ට් ඇටැක් හැදිලා ඔන්න මෙන්න ඉන්නේ. හරිද? දැන් ඔන්න ඇම්බියුලන්ස් එකකින් ගිහිල්ලා මොනවද දෙන කියන්නේ මොනවද පළවෙනියටම දෙන ප්‍රතිකාර ටිකක් තියෙනවානේ ඇම්බියුලන්ස් එක තුල දෙන ප්‍රතිකාර ටිකක් තියෙනවා. ඒ දේවල් මොනවද? ඒ දේවල් මොනවද කියලා පොඩි රෝල් ප්ලේ එකක් කරන්න. කියන්නේ පොඩි රංගපෑමක් කරන්න. හරිද? ඊට පස්සේ එතන එයාලා රංගපානව කොහොමද එයාලා හැසිරෙන්නේ? හાર્ට් ඇටැක් හැදිච්ච මිනිස්සෙක්ව මේ ඇම්බියුලන්ස් එකට දාගෙන රෝහලට ගෙනියන තුරු එයාලා දෙන ප්‍රතිකාර මොනවද? පොඩි ඇක්ට් අවුට් එකක් කරනවා. හරි? ඒ මගින් ඉගෙන ගන්නවා.
ට්‍රේන් එකක් එනවා. ඊට පස්සේ behavior modeling කියලා කියන්නේ මේකෙදි කරන්නේ අපි අදාළ ට්‍රේනර්ට හරිද අදාළ ට්‍රේනින් කරන ට්‍රේනින් කරන මිනිස්සෙක් කෙනා ට්‍රේන් වෙන්න මිනිස්සේ ඒ මිනිස්සට කියනවා අපි තව ට්‍රේනර් කෙනෙකුට තව කවුරු හරි ට්‍රේනර් කෙනෙකුට හරි තව කෙනෙකුට ඉන්ටර්විව් එකක් කරන්න කියලා. හරිද කන්ඩක්ට් ඉන්ටර්විව් අපි යාලට කියනවා ඉන්ටර්විව් එකක් වගේ කරන්න කියලා. ඉන්ටර්විව් එකක් කරන්න කියලා. අපි බලනවා ඒ අදාළ ට්‍රේනර් අර මිනිස්සයාට කොහොමද ඉන්ටර්විව් එක කරන්නේ? මොන වගේ ප්‍රශ්නද අහන්නේ? ඒතකොට කොහොමද ඒ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ? මොන වගේ ආකාරයෙන්ද එයා අර අදාළ මනුස්සයත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්නෙ? කියන්නේ දැන් අර ට්‍රේනර්ට කිව්වනේ ඒ කියලා දැන් ඒ තමයි ට්‍රේනර් B කියන මනුස්සයට මේ ට්‍රේනින් එක කරන්න කියලා කිව්වා සුපර්වයිසර් කෙනෙක් ඒ කියන මනුස්සයාට. ඒතකොට සුපර්වයිසර් බලනවා කොහොමද ඒ කියන මනුස්සයා B කියන මනුස්සයට ට්‍රේනින් එක දෙන්නේ? අද ඉන්ටර්විව් එක කරන්නේ කොහොමද? සහ ඒ කියන මනුස්සයා මේක ගොඩක් කරන්නේ මේ කියන්නේ එක්සිකියුටිව් ලෙවල් කට්ටියට තමයි මේ බිහේවියර් මොඩලින් එක කරන්නේ. කොහොමද එයා තව කෙනෙක් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්නේ? කොහොමද එයා තව කෙනෙක්ව පාලනය කරන්නේ? කොහොමද එයා කතා බහ කරන්නේ? ඔන්න ඔය දේවල් තමයි මේකෙදි ට්‍රේන් කරන්නේ. හරි බිහේවියර් මොඩලින්. හරි. ඊට පස්සේ ඉන් බාස්කට් ටෙක්නික් කියලා කියන්නේ අර මේ අපි සාමාන්‍යයෙන් මේක ලිත් කරන මොනවද විහිළුව කියන්නේ විහිළු කියන්නේ මොනවද ගේම් එකක් විදිහට කරනවා. මොකක් හරි බාස්කට් එකක් අරගෙන ඒ කියන්නේ ඒ බාස්කට් එකේ තියෙනවා මොකක් හරි බිස්නස් පේපර්ස් වගේ බිස්නස් පේපර්ස් කියලා කියන්නේ කොළ කෑලි වල එක එක දේවල් ලියලා තියෙනවා ලෙටර් එකක් ලියන්න මෙන්න මේ මාතෘකාව යටතේ ස්පීච් එකක් කරන්න ඔය විදිහට කරලා කොළේ නමලා ඒ බාස්කට් එකට දානවා ඊට පස්සේ රැන්ඩම්ලි ඒ කියන්නේ හිතන්න නැතුව ඒ අදාළ ට්‍රේනර් ඒ බාස්කට් එකෙන් එකක් ගන්නවා ඊට පස්සේ ඒකේ තියෙන දේ කරන්න ඕනේ ඒකේ තියෙන ස්පීච් එකක් කරන්න නම් ඒ අදාළ මාතෘකාව යටතේ ඒ ස්පීච් එකක් වැඩ කරන්න ඕනේ ඒකේ තියෙන රිපෝට් එකක් ලියුමක් ලියන්න නම් ඒ අදාළ සිටුේෂන් එක යටතේ එයා හැබැයි කොලයක් දෙනවා ඒ ලියුම ලියන්න ඕනේ. හරිද ඔන්න ඔය වගේ ටෙක්නික් එක තමයි ඉන් බාස්කට් ටෙක්නික් කියලා කියන්නේ. ලෙක්චර් මෙතඩ් කියලා කියන්නේ ලෙක්චර් එකක් දෙනවා. දැන් අපි අපිට දෙන්නේ. අපිට ලෙක්චර්ස් කරන්නේ ඒ වගේ ලෙක්චර් එකක් දෙනවා කොහොමද මේ ට්‍රේනින් එක පිළිබඳව. හරි ට්‍රේනින් එක පිළිබඳව. ඒතර මේ ලෙක්චර් මෙතඩ් එකේදී සැලකිය යුතු පිරිසක් තමයි සහභාගී වෙන්නේ. දැන් හිතන්න ඔය ලෙක්චර් එකකදී සහභාගී වෙන්නේ නැහැනේ 500ක් 400ක්. ලෙක්චර් එකේදී සහභාගී වෙන්න ඕන නම් ට්‍රේනින් එක කරන්න ඉන්නවා නම් 20 දෙනෙක්. එතකොට අපිට ලෙක්චර් මෙතඩ් එක තෝරගන්න පුළුවන්. අපිට 20කට ලෙක්චර් එකක් දෙන්න ගැටලුවක් නැහැනේ. අපිට එයාලගේ මොකද්ද අවධානය ගන්න පුළුවන්. 20ක අවධානය ගන්නව ලේසි 500ක අවධානය ගන්නවට වැඩිය. හරිද? එතකොට ලෙක්චර් මෙතඩ් එක කියන්නේ ඉන්නේ ඒකට අපිට මේ දෙනවා වගේ ලෙක්චර් එකක් දෙනවා ට්‍රේනින් එක පිළිබඳව. ඕගනයිසේෂන් එකේ අදාළ දැනගත යුතු දේවල් පිළිබඳව. හරිද? කෝචින් කියලා කියන්නේ මේ සුපර්වයිසර් කෙනෙක් කෝච් කෙනෙක් විදිහට වැඩ කරනවා. කෝච් කෙනෙක් විදිහට වැඩ කරනවා කියන්නේ කෝච් එකේදී වෙන්නේ මොකද? කෝච් කෙනෙක් ට්‍රේන් කරන්නේ එක්කෝ ළමයි 3 දෙනයි 4 දෙනයි උපරිම 10 දෙනයි ඒ වගේ පොඩි පිරිසක්නේ ට්‍රේන් කරන්නේ. අන්න ඒ වගේ පොඩි පිරිසක්ව ට්‍රේන් කරනවා එක මේ සුපර්වයිසර් කෙනෙක් කෝච් කෙනෙක් විදිහට. හරිද? ඒ කියන්නේ සීනියර් සුපර්වයිසර් කෙනෙක් කෝච් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒකයි කෝචින් කියලා කියන්නේ. කෝචින් එකේදී වෙන්නේ මොකද්ද? පොඩි පිරිසක් තමයි ට්‍රේන් කරන්නේ. කෝච් කෙනෙක් දැන් බලන්න මේ ස්පෝර්ට් වල කෝච් කෙනෙක් ට්‍රේන් කරන්නේ එක්ක ළමයි 10ක් නැත්තම් 4ක් 5ක් 6ක් ඔය වගේ ගානක්. ඔන්න ඔක තමයි කෝචින් කියලා කියන්නේ. අන්ඩර්ස්ටඩි කියලා කියන්නේ සීනියර් මැනේජර් කෙනෙක් යටතේ ජූනියර් මැනේජර් කෙනෙක් ප්‍රැක්ටිස් වෙනවා. තේරෙනවද? සීනියර් මැනේජර් කෙනෙක් යටතේ ජූනියර් මැනේජර් කෙනෙක් ප්‍රැක්ටිස් වෙනවා. ඊට පස්සේ ජූනියර් මැනේජර් සීනියර් මැනේජර් විසින් ජූනියර් මැනේජර්ව සීනියර් මැනේජර් කියන තනතුරට පත් කරනවා. තේරෙනවද? මෙයා යට සීනියර් මැනේජර් යටතේ ඉගෙන ගන්න එයාගේ කියන්නේ සීනියර් මැනේජර් කරන දේවල් මොනවද අනම්මන දේවල් ඔක්කොම ඉගෙනගෙන එයා යටතේ ඊට පස්සේ සීනියර් මැනේජර් විසින් ජූනියර් මැනේජර්ව සීනියර් මැනේජර් කියන තනතුරට පත් කරනවා. එයා යටතේ ඉගෙන ගන්න. තේරෙනවනේ? අසයින්මන්ට් කියලා කියන්නේ මෙයා
එන්නකො ස්ලයිඩ්ස් ටික පුළුවන් විදිහට. සමහර ස්ලයිඩ්ස් බලුවාම පුළුවන් වෙයි. මම කීප ටිකමක් තියෙනවා සමහර තැන්වල. අන්තිම එක කියන්නේ ඒක ඇති කට්ටුනේ. ඒක තමයි අන්තිමේ කියන්න. කට්ටිය නිකන්. කීයක්ද හිටියේ? හිටියේ කීයද බං? දැන්ට ඒක නම් 12යි. දැක්කේ නෑ. 12ක් වුණා. assignment method එක ගැන තමයි කියන්න තියෙන්නේ. හරි නේ මං කියලා දෙන්න නේද? ඔක්කොම ආවද? assignment එක කියන විතරනේ. assignment එනවා. assignment method කියලා කියන්නේ අපිට දෙන assignment එකක් වගේ තමයි. යම් කිසි කාල පරිච්ඡේදයක් දෙනවා. යම් කිසි මේ කියන්නේ මොකක් හරි අපිට assignment එකක් කරන්න කියලා කටින් කියලා නිකන් ඉන්නේ නැහනේ. අපිට assignment එකක් කරන්න මොකක් හරි මාතෘකාවක් දෙනවා. මොකක් හරි මාතෘකාවක් හරි මොකක් හරි field එකක් හරි මොකක් හරි දෙයක් පිළිබඳව හරි එන්නේ වගේ අපිට කියනවා. ඒ වගේ මාතෘකාවක් දෙනවා. ඊට පස්සේ යම් කිසි කාල පරිච්ඡේදයක් දෙනවා. මෙන්න මේක ටයිම් පීරියඩ් එකක් තියෙනවා. මේක මාසයක් ඇතුළත ඩෙඩ්ලයින් දෙන්නේ. මාසයක් ඇතුළත මාස දෙකක් ඇතුළත ওই විදිහට ඩෙඩ්ලයින් එකක් දෙනවා. අපිට අසයින්මන්ට් එකක් මගින් ඒ ට්‍රේනින් මේ තමයි ඒ ට්‍රේනින් එක කරන්නේ. ඒ කියන්නේ ට්‍රේනින් එක කරන්නේ හිතන්නකෝ දැන් HRM කියලා. ඔයා මේ මාතෘකා ටිකක් දෙනවා HRM ෆීල්ඩ් එක ගැන HRM මැනේජර් කෙනෙක් කරන්න ඕනි වගකීම් මොනවද responsibilities rules and ඒ කියන්නේ duties and responsibilities මොනවද HRM මැනේජර් කෙනෙක් විදිහට එයා පිළිපදින්න ඕනි rules and regulations මොනවද ඔය පිළිබඳව assignment එකක් කරන්න ඔයාලට මාසෙක කාලයක් දෙන්න. ඔය විදිහට දෙනවා. හරිද? assignment method කියන්නේ ඒකයි. හරිද? assignment method එකේදී වෙන්නේ මම කසින් දැන් ආපු නිසා කියන්න. මේ මොකද්ද? යම් කිසි කාල පරිච්ඡේදයක් අපිට දෙන assignment එකක් වගේම තමයි. කොටිම කිව්වොත්. යම් කිසි කාල පරිච්ඡේදයක් දෙනවා. මොකක් හරි මාතෘකා ටිකක් දෙනවා. මාතෘකා ටික ඔස්සේ ඔයා ඉගෙන ගන්න මේ assignment එකක් කරන්න ඕනි. ඒ අදාළ කාල පරිච්ඡේදය තුල මාසයයි නම් මාසය මාස දෙකයි නම් මාස දෙකයි මාස දෙකක් ඇතුළත ඔය අසයින්මන්ට් එකක් කරලා දෙන්න ඕනි සුපර්වයිසර්ට. සුපර්වයිසර් හරි තව ට්‍රේනර් කෙනෙක් ඉන්නවනේ ට්‍රේනින් එක ලබා දෙන පුද්ගලයාට ඒ අදාළ අසයින්මන්ට් එක දෙන්න ඕනි. අපිට දෙන අසයින්මන්ට් වගේම තමයි. හරිද? ඔච්චරයි පාඩම. හෙට මෙයා අනිද්දා මම කරන්නේ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්. උදේම 8:00 කරන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්. එතකොට මෙච්චරයි පාඩම. මේ පාඩම දැන් ඉවරයි. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවද? ආයෙ මේ තේරුම් නැතරම් තියෙනවද? ආයෙ අහගන්න තැනක් තියෙනවද? මේ මොකද්ද මේ ට්‍රේනින් නීඩ්ස් මේ මෙතඩ්ස් මෙතඩ්ස් ටික මම දන්නවා එකපාරට දැන් මෙතන මෙතඩ් තියෙනවා 4යි 6 7 8යි 9 10 11 12යි 13යි 14යි 15ක්. ඔය 15ම මේ එකපාරට ඔලුවට යන්නේ නැතුව ඇති. පොඩ්ඩක් මේ ටියුට් එකත් බලන්න. ටියුට් එක බැලුවාම තේරෙයි කියලා මම හිතනවා. ඒ තේරෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාලා හරි අහන්න. නැත්නම් ගෲප් එකේ හරි කමන්නේ අහන්න. දැන්ට මොනවා හරි තේරෙන්නේ නැති දේවල් තියෙනවද? ආයි කියලා දෙන්න ඕනි දේවල්. තියෙනවද? නැද්ද? මැසේජ් එකක් දාන්න මට chat එකට. කතා කරන්න කම්මැලි වගේ නේ.